හොඳයි සාදු. දෙදහස් 20 වසරේ 7 වෙනි මාසේ 4 වෙනිදා ඇසළ පුර පසළොස්වක පොහෝ දවස. වෙසතුරු අත්බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනාව පිළිගෙන පස්මහා බැලුන් බලා දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තුපුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අගමෙහිසිය වන මහා මායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුන පොහෝ දිනකය. එකුත් තිස්වියේදී ලෙඩෙකු මහල්ලෙකු මලමිනියක් මහනරුවක් යන සිව් පෙර නිමිති දැක ගිහිගේ කලකිරි අබිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ඇසළ පුන පොහෝ දිනකය. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූපගමනය වස් සමාදන් වීම බරණැස මිගදාය නම් වූ ඉසිපතනියේ සිදු වූයේත් ඇසළ පුන පොහෝ දිනකය. රාහුල කුමරුවන්ගේ උපත සිදු වූයේත් ඇසළ පුන පොහෝ දිනකය. බුදුන්ගේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස යමා මහ පෙළහැර දැක්වූයේත් ඇසළ පුන පොහෝ දිනකය. එසේ ප්‍රාතිහාර්ය දක්වා 7 වෙනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොව වැඩම කොට වස්සලම මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන වදාළේත් ඇසළ පුන පොහෝ දිනකය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසකින් තෘතීය ශාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානයේ ඇතිව රජගහ නුවර වේභාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස්සෙලඹ මූලික කටයුතු ආරම්භ කරේත් ඇසළ පුන පොහෝ දවසක. මෙවැනි උතුම් කාරණා රාශියක් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධ වර්ෂ 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමා මාලකයෙහි සම්මත කරන ලද්දේත් ඇසළ පුන පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 236 වැන්නේ අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයේ 50 දෙනාගේ මහාන උපසම්පදාව සිදු කරනු ලැබුවේත් ඇසළ පුන පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 236 වැන්නේ දෙවන පෑතිස් නිරිතුන් විසින් කණ්ඩක චේතිය වටා කර වූ අටසැටලෙන් පූජාව හා දෙසටක් රහතන් වහන්සේලාගේ ලංකාවෙහි ප්‍රථම වස්සූපගමනය පළමුව වස් එළඹීම සිදු වූයේත් ඇසළ පුන පොහෝ දිනකය. බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑරදුන් තනන්නට මගුල් ගල් තැබුවේත් මේ උතුම් ඇසළ පුන පොහෝ දිනකය. ඉතින් මේ ආදී වශයෙන් අපිට පැයක් විතර කියවන්න බොහෝම දිගු ශාසන ඉතිහාසයක් අපිට තියෙනවා. මේ ඉතිහාසය බොහොම දීර්ඝ ඉතිහාසයක්. මේ වගේ කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. ඒ තමයි හෙළයෝ අපි තමයි මේ ඉතිහාසයට උරුමකම් කියන්නේ. ඒ ලිඛිත ඉතිහාසයේ උරුමකාරයෝ ඔබ. ඒ නිසා මේ ධර්මයේ පිහිට ආරක්ෂාව ලබන්න හැමදෙනාම කටයුතු කරන්න කියන කාරණය අපි මතක් කරගන්නවා. දෙදාස් 600කට වැඩි කාලයක් මේ ශාසන ධර්මය, චීවර પરම්පරාවෙන්ද, ධර්ම પરම්පරාවෙන්ද, 3 4
අවිච්ඡින්නව අප වෙතටපත් කරපු ඒ අතීත සියලුම කල්යාණ මිත්‍ර ගුරුවරයන් වහන්සේලාට අපි මේ මොහොතේ নমස්කාර කරමු. සාදු. එවිටයි පින්නතුනේ අපිට ධර්මයේ පිහිටන්නේ. ගුණ ධර්ම තිබුණොත් තමයි ධර්මයේ පිහිටන්නේ. ඒ කාරණේ අපි හොඳින්ම දැනගන්න ඕන. ධර්මයේ පිහිටන් නැති හේතුවත් ඇයි කියලා පොඩ්ඩක් අපි සද්ධම්ම පතිරූපක සූත්‍රයෙන් ඉගෙනගෙනම අපි ගැඹුරු විග්‍රහයන් වලට යමු කියලා මම අදහස් කරනවා. මේකෙදී ග්‍රන්ථෙහි සඳහන් වෙන වැකි ඒ විදියටමත් අපි සටහන් කරලා ඊටාම කෙටියෙන් මේක අපි අවශ්‍ය කොටස් ටික තේරුම් ගන්න උත්සාහ කරමු. සවැත් නුවරදී තමයි මේ දේශනාව පැවැත්වෙන්නේ. එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ එකත් පසක වුණ ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මෙසේ පැවසුවා. ස්වාමීනි, ඉස්සර ශික්ෂාපද ටිකයි තිබුණේ. නමුත් බහුතරයක් භික්ෂූන් වහන්සේලා අරිහත් ඵලෙහි පිහිටියා. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල් වුණේ මොකක්ද? එසේ නමුත් ස්වාමීනි, දැන් කාලයේ ශික්ෂාපද සෑහෙන්න තියෙනවා. නමුත් භික්ෂූන් ටික දෙනයි අරිහත් ඵලයේ පිහිටන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල් වුණේ මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. පින්නතුන් දන්නවා අවුරුදු 20ක් විතර යනකම් මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ කාලයේ 45 වසයි මේ අවුරුදු 45යි. ඒ 45න් 20ක්ම යනකම් මොනවද තිබුණ නැත්තේ? එකම ශික්ෂාපදයක්වත් පනවල තිබුණේ නැහැ. එකම ශික්ෂාපදයක්වත් තිබුණේ නැහැ. එතකොට තේරෙනවනේ පින්නතුනි බුදුහාමුදුරේ එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මොන සීලයකටද කියලානේ. එතකොට සීල සමාධි ප්‍රඥා නැතුවද ඒ රහතන් වහන්සේලා බිහුනේ? නෑ, සීල සමාධි ප්‍රඥා ඇතුව. හැබැයි අපි මේ සීලය අඳුන ගන්න ඕන. හරි. එහෙමනම් මුල් අවුරුදු 20ෙම සෑහෙන රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. නමුත් දැන් මේ ශික්ෂාපද ගොඩාක් පනවල තියෙද්දී පසු කාලීනව දැන් හරිම අල්පයි. දැන් බිහි වෙන්නෙම නැහැ. දැන් මාර්ගඵලලාභී නැති වෙන්නෙම නැහැ. බොහොම ටික දෙනයි ඇති වෙන්නේ. මොකද්ද හේතුවක් වෙලා? ඉස්සර අනිවාර්යෙන් ධර්ම ශ්‍රවණයකදී දේශනාවකදී බොහෝ පිරිසක් මගඵල වලට එනවා. දැන් නැති වෙලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ. ඉතින් මේක හරි විමතියකට කාරණයක් නේද? ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඒක විමසුවේ. ඒිට භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු තියෙන පින්වත් කස්සප, ඕක ඔහොම තමයි. සත්වයන් පිරිහෙන කාලයට සද්ධර්මයේ අතුරුදහන් වෙනකොට තමයි ශික්ෂාපද සෑහෙන්න තියෙන්නේ. එතකොට තමයි භික්ෂූන් ටික ටික දිනෙක අරිහත් ඵලයේ පිහිටන්නේ කියනවා. ඉතින් මේ ශික්ෂාපද ගොඩාක් තියෙන කාලය කියලා කියන්නේ මේ දියුණු කාලයක් නෙමෙයි. පිරිහිච්ච කාලයක්. දැන් අපේ රටේ රෝහල් හැමතැනම තියෙනවායි කියලා කියන්නේ දියුණු කාලයක්ද පිරිහිච්ච කාලයක්ද? පිරිහිච්ච කාලයක්. පොලිසි හමුදා කැම්ප් හැම තැනම තියෙනවා කියන්නේ පිරිහිච්ච කාලයකටද? පොලිසිය හමුදාව පාරවල් ගානේ හැම තැනම ඉන්නවා කියන්නේ පිරිහිච්ච කාලයකටද? දියුණු වෙච්ච කාලයකටද? පිරිහිච්ච කාලයකට. එහෙමනම් මේ ශික්ෂාපද සෑහෙන්න තියෙන්නේ පිරිහිච්ච කාලේ. පිරිහිච්ච කාලේ නිසායි තියෙන්නේ. ඉතින් එහෙම පනවලා ඒ පිරිහිච්ච කාලයට තුල තමයි දැන් මේ ගලාගෙන යන්නේ කියලා කියනවා. පින්වත් කස්සප, සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ නොවන තාක්කල් සද්ධර්මයේ අතුරුදහන් වන්නේ නැත. සද්ධර්මයේ වේශයෙන් අසද්ධර්මයේ ලෝකේ පහළ වෙන තාක්කල් සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට ලෝකේ සද්ධර්මයේ වේශයෙන් අසද්ධර්මයේ පහළ වෙලාද නැද්ද තියෙන්නේ? පහළ වෙලා තියෙන්නේ.
ධර්මයේ කියලා අපේ උදවිය කරන අර විශේෂණ පදයේ ගොන් වැඩ කොච්චරද කියලා කියතොත් ඒ ඉතින් අපි වචන වලින් කියන්න ඕනේ නැහනේ. කොච්චර මෝඩ වැඩ ගොඩක්ද අපේ බෞද්ධයෝ ධර්මයේ කියලා බුද්ධ ආගම කියලා බුදුහාමුදුරුවන්ට කරන සත්කාරයේ ගෞරවය කියලා කරන්නේ කියලා දැන් තේරෙනවා. එතකොට ධර්මයේ වේසයෙන් අසත් ධර්මයේ පහළ වෙලා තියෙන ධර්ම මනසිකාරයේ යෙදෙනව වෙනුවට මගඵල නිවන් අවබෝධ කරගන්න මහන්සි වෙනුවට වෙනත් මාර්ගයක මේ දිව්‍ය ලෝකවල යන්න එහෙම නැත්නම් සුමනා සුජාතා පත්මා යසෝදරා වගේ උප්පලවන්නා වගේ ලස්සන රූප ලබන්න කිය වෙන්න පුළුවන් මේ හොයන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ධර්මයේ වෙනුවට අසත් ධර්මයේ මාර්ගයක පහළ වෙලා ඔන්න කටයුතු කරනවා අද යුගයේත් එදත් එහෙමයි. ඒත් පින්වත් කස්සප යම් දවසක සද්ධර්මයේ වේසයෙන් අධර්මයේ ලෝකේ පහළ වුණොත් අන්න එදාට ධර්මයේ අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප ඒක මේ වගේ දෙයක්. ලෝකේ රත්තරන් වේශයෙන් රත්තරන් නොවන දෙයක් පහළ නොවන තාක් සැබෑ රත්තරන් අතුරුදහන් වන්නේ නැත. නමුත් පින්වත් කස්සප යම් දවසක රත්තරන් වැනිම වූ රත්තරන් නොවන දෙයක් ලෝකේ පහළ වුණොත් එදාට රත්තරන් අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප මෙයත් ඒ වගේ දෙයක් සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ නොවන තාක්කල් සද්ධර්මයේ අතුරුදහන් වන්නේ නැත. ඒත් පින්වත් කස්සප යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මයේ ලෝකේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. අද පින්නතුනේ ඒක වෙලා කොච්චරද බරපතල වෙලා කියලා කියනවනම් සද්ධර්මය මගඵල නිවන් පිළිබඳව කතා කළත් එතෙන්ට ගරහන මට්ටමක් නැද්ද? ගරහනවා. අර මුකුත් බෑ මේ කාලේ නිවන් දකින්න බෑ කියන කට්ටිය බොහොම සුදනෝ. බොහොම හොඳ අය. කොයි බහරි කෙනෙක් මාර්ගඵලයක් දකින්න හරි පුළුවන් කියලා කිව්වොත් හරි මම මාර්ගඵලයක ඉන්නේ කියලා රැවටීමකින් හරි කිව්වොත් හරි ඒ මිනිස්සයාට මහා පුදුම විදියට මේ නිඳා කරනවා නිග්‍රහ කරනවා ගිහියද කියලා බලන්නේ පැවිද්දද කියලා බලන්නේ. ඒකට හේතුව පින්නතුනේ අසත් ධර්ම බලවේගය. අසත් ධර්මිකයා මේ මගපළවලට පුදුම ඉරිසියා සහගතයි. පුදුම මේ වෛර කරනවා පින්නතුනේ. එතකොට අර ධර්ම මාර්ගයේ යන අයට බොහෝම පහත් වචන වලින් පවා නිග්‍රහ ශීලයේ කටයුතු කරනවා. එහෙනම් ඒ අසත් ධර්මයේ පහළ වීම සිද්ධ වෙලා තියෙනවා. අසත් ධර්මයේ සමාජගත වෙලා තියෙනවා. ඒකයි සත් ධර්මයට ඒගොල්ලෝ ගරහන්නේ. පින්වත් කස්සප පඨවි ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. ආපෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. තේජෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. වායෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ නැත. නමුත් යමෙක් මේ සද්ධර්මයේ අතුරුදහන් කරනවා නම් අන්න ඒ හිස් පුජ්‍යලය ඇතිවන්නේ මේ සසුන තුලමයි. දැන් තේරෙනවනේ සද්ධර්මයේ කියන එක සතර මහා භූතයන්ට නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සද්ධර්මය අතුරුදහන් කරන්න බෑ. එහෙමනම් මේ බුද්ධ ශාසනය තුලම තමයි සද්ධර්මයේ නොවන දෙයක් සද්ධර්මයේ වගේ ගෙනල්ලා ලෝකෙට පෙන්නලා මොකක් හරි එකක් පෙන්නලා මේක වටේ ඇවිද ඉන්න මේකේ කොඩි ඇද ඉන්න මේකට වැඳ ඉන්න මේක නාව ඉන්න කියලා නේද? ඒ පෙන්නුවාම ඉතින් සද්ධර්මයේ කියලා හිතාගෙන බුදුහාමුදුරු කියලා හිතාගෙන ඉතින් මිනිස්සු මානසික සැනසෙල්ලට ඒව තමයි කරන්නේ. දැන් කොච්චර දේවල් තියෙනවද? ඒවා ඉතින් අපි කියන්න යන්න ඕනේ. කොච්චර දේවල් තියෙනවද? සද්ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණය කිරීමයි යෝනිසෝ මනසිකාරය කිරීමයි විදර්ශනා කිරීමයි ධර්ම ශ්‍රවණයෙන් තමයි ධර්ම අවබෝධය වෙන්නේ කියලා කිව්වහම ඒ වචනයටත් ගරහන පුජ්‍යලයෝ ඉන්නවා. ඒ තමයි පින්නතුනේ ඒ අධර්ම බලවේගය හැටි. එහෙමනම් මේ ශාසනයෙම ඇවිල්ලා නිවන් මඟ අවබෝධ කරගන්න ප්‍රතිපදාව වහලා දාලා අධර්මවාදී ප්‍රතිපදාවල් ටිකක් පෙන්නලා අර නිවනක් ගැන කතා කරොත් අරයට පහර දීලා නැති කරන මේ තමයි අධර්ම බලවේග ලෝකේ පහළ වෙලා මොනවා හරි කෙනෙක් නිවනක් ගැන කතා කරාම කරන ඒ හිරිහැර නිසා ධර්මයේ විනාශය සිද්ධ වෙනවා පින්නතුනි. මං කියන්නේ පින්නතුනි මාර්ගඵලයක් ගැන මේ එයා හිතමුකෝ ලෝකයා රවට්ටන්නම කියනවා කියලා. මාර්ගඵලයක් මට නැහැ කියන මිනිස්සයට වඩා මේ මිනිස්සයා හොඳයි.
ඇයි මොකද කියලා දන්නවද ඔයගොල්ලෝ? පොඩ්ඩක් හරි සිල්වත් වෙන්න බලනවනේ මේ මිනිස්සයා නේද? ඒ මාර්ගඵලයට ගැලපෙන්න හරි ඉන්න බලනවා. ඒ නිසා හොරකමට හොරෙක් හැටියට හරි මම මාර්ගඵලයක් ලැබලා ඉන්නවයි කියන එක හොඳයි. මාර්ගඵලයක් නැහැ කියන පුජ්‍යලයට වඩා. තේරුණා නේද? ඒක බොහොම හොඳ දෙයක්. හොරකමට හරි කමන්නේ, වංචාවට හරි කමන්නේ මම මාර්ගඵලයක් ලැබලා ඉන්නවයි කියලා කෙනෙක් කියනවනම් අර මාර්ගඵලයක් මට නැහැ කියන කෙනාට වඩා එයා යම්කිසි ප්‍රතිපත්තියක ඉන්නෝ, ඉවසීමෙන් ඉන්නෝ, අඩුම තරමේ තරහ ගන්නවත් නැතුව ඉඳීනේ. තේරුණා නේද? බොරුවට හරි තරහ ගන්න නැතුව ඉන්නවා. දැන් මිනිස්සුන්ගේ පිට පොකට් ගහන මිනිස්සු ඉන්නවා, බෙලි කපන අය ඉන්නවා, මාල කඩාගෙන යන අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් වෙන්නේ නැහැ නේ මෙයා. එහෙනම් අර අයට වඩා එයා හොඳයි. එහෙමනම් ගරහන්න ඉඩ තියන්නම එපා පින්නතුනේ. තේරුණා නේද? ඉන්නවා සමාජයේ ඉන්නවා. බොහෝම අතලොස්සක් ඇති ඕනනම් රවට්ටන්න මුලා කරන මිනිස්සු ලෝකේ. නැත්තම් ඉන්නේ එක්ක රැවටීමකින් කියනවා, එක්ක ඇත්තට දැකලා කියනවා, එක්ක මානසික ආබාධයක් නිසා කියනවා, නැත්තම් උපාය මාර්ගිකව බොහොම කපට සිතින් කියන වෙන්න පුළුවන්. ලාභ සත්කාර වෙනුවෙන්. නමුත් අර නැහැයි කියනවට වැඩිය හොඳයි. ඒක හොඳයි. මොකද වරක බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මේ අන්තිම දුස්සීල භික්ෂුව ගිහි ජීවිතයේ ඉන්න සිල්වත්ම මේ ගිහියට වඩා හොඳයි කියලා. තේරුණා නේද? ඒ කියන්නේ අන්තිම දුස්සීල භික්ෂුව ගිහි ජීවිතයේ ඉන්න සිල්වත්ම පුජ්‍යලයට වඩා හොඳයි කිව්වා. ඇයි එහෙම හොඳයි කිව්වේ? ගිහියා පෙනී කරන දේ මේ යකා හැංගිලා කරන්නේ. එතකොට පවට පොඩි ලැජ්ජාවක් බයක් තියෙනවා. ඒ නිසා ගිහියට අරයට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා කියලා කිව්වා. ඉතින් අන්න ඒ වගේ දෙයක් වෙන්න තුනේ. දැන් ගිහියා හැන්දෑවට පේන්නම කනවනේ. දැන් දුස්සීලමයි කියන භික්ෂුව හරිය රැට පොඩ්ඩක් කෑවොත් මේ හැංගිලා නේද කන්නේ. ඒක ලොකු දෙයක් නේ. ඉතින් ඒ නිසා අර සීලවන්තව කියන ගිහියට වැඩිය දුස්සීලම භික්ෂුවත් හොඳයි. දැන් ඒක ඒ කාරණා වලින් තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ මාර්ගඵලයක් වුණත් එහෙමයි. මොකද හේතුව මේ ගැරහීම නතර කරන්න ඕන. බණ භාවනා කරන වික්ෂූන්ට කරන ගැරහීම නින්දාව බොහොම අමාරුයි. මේ ශාසනයේ යම්කිසි ගැඹුරක් ගොඩනගන්න මේ වික්ෂුන් වහන්සේලා මහන්සි වෙන්නේ. නැත්තම් ඔක්කොම පඩික්කම් පුරෝ වතු පිටි ආරක්ෂා කරගෙන ඔහේ හිටියා. ඒ தත්ත්වේ නැති වෙලා මේ අභිධර්මයක්, ආධ්‍යාත්මික චින්තනයක්, දර්ශනයක් පහළ වෙනකොට ඒවට පහර දෙන අයට එකතු වෙන්න එපා පින්නතුනේ. බණ භාවනා කරන භික්ෂූන්ට ගැරහුවාම, සංඝ ભેදය කරාම, ભેද බින්න කරාම, එක එක වාද හදාගෙන කරහන්න ගියාම මොනවා හරි වචනයක්, උච්චාරණයක්, නිරුක්තියක පදයක් වෙනස් වුණා කියලා භික්ෂූන්ට ගරහන්න තරම් කාරණයක්, නිඳා කරන්න තරම් කාරණයක් නෙවෙයි ඒවා. ඒවා ධර්ම සාකච්ඡාවන් තුළ විග්‍රහ කරගන්න ඕන දේවල්. ඒවා කාගෙනුත් සිද්ධ වෙලා තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ පවා බුදුහාමුදුරන්ගේ කාලේදී උන්වහන්සේට පවා වර්ධිනවා. එතකොට ඒක නෙවැරදි කරනවා බුදුරජාණන් වහන්සේ. ඒකෙම නෙමෙයි ආනන්ද කියලා. ඉතින් ඒකට වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. වෛරය මුල් කරගෙන, ක්‍රෝධය කරගෙන ඉන්න කිසිම සංගමයකට පදනමකට යන්න එපා. ඊට පස්සේ පැහැදිලි කරනවා පින්වත් කස්සප නැවත පින්වත් කස්සප නැවක බඩුබර වැඩිවීමෙන් ගිලී යන්නේ යම්සේද. පින්වත් කස්සප මේ සද්ධර්මය නම් වූ ඒ ආකාරයේම අතුරුදහම් වන්නේ නැහැ. පින්වත් කස්සප බුදුසසුන පෙරහීමට හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා නොගැනීම පිණිස අතුරුදහන් හඳුනා නොගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වේවා මොනවාද ඒ කරුණු පහ. හේතු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ කරුණු පහ. සද්ධර්මයේ අතුරුදහන් වීමටත් ධර්මයේ මුණ ගැසීම නැතිවීමටත් හේතු වෙනවා. පින්වත් කස්සප මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන ශ්‍රාවක පිරිස ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවය නැතිව
කීකරු කමක් නැතිව ඉන්නවා. ඒ වගේම සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතිව කීකරු කමක් නැතිව ඉන්නවා. ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝ පිරිස කෙරෙහි ගෞරවයක් නැතුව කීකරු කමක් නැතිව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරවයක් නැතිව කීකරු කමක් නැතිව ඉන්නවා. පින්වත් කස්සප බුදුසසුන පිරිහීමට හේතු වන මෙම කරුණු පහ සද්ධර්මයේ හඳුනා නොගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා. සද්ධර්මයේ මුණ ගැසීම, සද්ධර්මයේ හමු නොවීමට හේතුවත්, ධර්මයේ අතුරුදහන් වීමට හේතුවත් මොකක්ද? මෙන්න මේ කරුණු ටික. මොකද්ද පළවෙනි එක? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරගොල්ලම මෙතන ඉන්නවද? යොමු කරගත්තා. හරිනේ? ඔය ඇත්තොත් එහෙමයි. මමත් අදාළයි, ඔබත් අදාළයි. මෙන්න මේ කරුණු පහට අනිත් පැත්තේ හොඳ කරුණු හතර තියෙනවා, පහ තියෙනවා. ඒක කියන්න. පළවෙනි එක හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද? අපි නරක ටික පැහැදිලි කරන්න නැතුව අපි යමුකෝ හොඳ ටිකට. පින්වත් කස්සප මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන ශ්‍රාවක පිරිස ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් වාසය කරනවා. අර ටික අගෞරව ටිකනේ. ඒකත් තේරෙනවා මේ ටික කියද්දී. ඒක අගෞරවණීය පැත්ත, මේක ගෞරවණීය පැත්ත. බුදුරජාණන් වහන්සේට ගෞරවණීයව සිටිනවා. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. ශාස්ත්‍රූන් වහන්සේට ගෞරවයෙන් වාසය කරනවා කීකරුයි. බුදුරජාණන් වහන්සේට කීකරුයිද? ගෞරවණීයයිද ඔබ? ඒක කොහොමද අපි දැනගන්න තියෙන්නේ? දැනට තියෙන සද්ධර්මයේනේ පිහිට වෙලා තියෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයා සද්ධර්මයේ වුණා. දැන් සද්ධර්මයයි පිහිට වෙලා තියෙන නිසා අපිට සද්ධර්මයට තියෙන ගෞරවය අපි සද්ධර්මයේ මේ දැලිපිහියක් කරගෙන අනිත් ඒවා නසන්න, මේ කඩන්න, විනාශ කරන්න කටයුතු කරන්නේ නැහනේ. ලෝකේ සද්ධර්මයේ තියෙන්නේ කරුණාව, දයාව, මෛත්‍රිය ගොඩනගා ගන්න මිසක් අනිත් අය හෙලන්න, කපන්න, කොටන්න, පෙරලන්න, බෙදන්න එහෙම නෙමෙයි ඈ. සද්ධර්මයේ තියෙන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව, සමාධිය තහවුරු කර ගැනීම සඳහා. එතකොට කියනවා ශාස්ත්‍රූන් වහන්සේට ගරු කරනවා. දෙක, සද්ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. සද්ධර්මයේ කෙරෙහි කීකරු වෙනවා. ඔබ සද්ධර්මයට කීකරු නම් සද්ධර්මයේ පිළිපදින්න ඕන. අර ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ විශේෂයෙන් ආධ්‍යාත්මිකව ලෝකයට පේන්න පිළිපදින්න නෙමෙයි. ඒව තියෙන වෘත. අපි හිමින් යනකොට ආන්න සංවර කෙනෙක්. එහෙම කියනා නේද? දැන් හිමින් යන අය සංවරයිද? නෑ, මේකෙන් මෙතනින් ඩෝප්කාරයෙකුත් යනවා හරි හිමින් යන්නේ. බිම බලාගෙන හිමින් යන්නේ. නේද? එහෙනම් කොහෙද තියෙන සංවර? චේතනාව ගැඹුරේ. එයා ධර්මානුකූලව ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියන තැනින් ලෝභ, දේශ, මෝහ දුරු කරපු තැනින් නැගී සිටින ස්වභාවය තියෙනවා. ධර්මයට අනුකූල සංවර වීම කියන්නේ ඒක. සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙනවා, කීකරුකමක් තියෙනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවක සංඝ පිරිස කෙරෙහි ගෞරවයක් තියෙනවා, කීකරුකමක් තියෙනවා. දැන් ගුරුවරයා ශාසන ගෞරවය මේ හැල්ලු කොට සැලකුවොත් එහෙම යාට ධර්මයේ පිහිටන්නේ නැහැ. ඉතින් අපේ සමහර ගුරුවරු බොහෝම ළඟින් ආශ්‍රය කරමින් සමහර උදවිය හරි යාළු මිත්‍රාදී විදියට ඉන්නේ. දැන් සමහර මහත්තුරුත් කියනවා මට ආවල් නායක හඳුරු මගේ යාළුවා. එයා කියනවා නේද? මගේ මිත්‍රයා කියලා කියන්නේ. ඒතකොට කවදාවත් එයාට ධර්මයේ පිහිටයිද? ධර්මයේ පිහිටන්නේ නැහැ. අපිව හරි යාළුවෙක් හැටියට මිත්‍රයෙක් හැටියට ආශ්‍රය කරොත් ධර්මයේ පිහිටන්නේ නැහැ.
එහෙනම් කොහොමද ආශ්‍රය කරන්න ඕන? ගුරුවරයෙක් හැටියට. ගුරුවරයෙක් හැටියට ආශ්‍රය නිශ්‍රය කරන්න ඕන. ඒ ගෞරවය ඒකීකරුකම් තියෙන්න ඕන. ඒ වගේම ධර්මයේ තියෙන වෘත ශික්ෂා නෙමේ ධර්මයේ තියෙන ශික්ෂණයක්. මේ ශික්ෂාපද වලට ගරු කරන්න ඕන. දැන් අපි හැමදාම මේ ධර්මදේශනාවකින් ඒ ඇති කරන්නේ ධර්මයේ ශික්ෂණය ශික්ෂාපද තමයි පනවන්නේ. මේ විදියට බලන්න එපා. මේ විදියට බලන්න. මේ විදියට හිතන්න එපා. මේ විදියට හිතන්න. මේ විදියට සිත පිහිටවන්න. මේ විදියට ඥානය හසුරවන්න. මේ ආධ්‍යාත්මික ශික්ෂණය. බාහිර ශික්ෂණය තියෙන්න ඕන. ඒකත් මේ ඇත්තට තියෙනවනේ. බාහිර ප්‍රධාන ශික්ෂණයක් තියෙනවා. ඒක රජයක් විසින් පනවලා තියෙනවා. සමාජයක් විසින් පනවලා තියෙනවා. සංස්කෘතියක් විසින් පනවලා තියෙනවා. ඒක සම්මත ශික්ෂණය. මේ නිවන් දැකීම උදෙසා අවශ්‍ය කරන ආර්ය ශික්ෂණය හැමදාම මේ පනවන්නේ ඒ ශික්ෂණය. ඒ ඉන්ද්‍රිය සංවරය. ඒක තමයි හොඳට පිළිහිටවා ගන්න ඕන. එතකොට බාහිර ශික්ෂණයයි ආධ්‍යාත්මික ශික්ෂණයයි දෙකම එකට එකතු වුණාම ඒක ලොකු බලයක් බවට පත් වෙනවා. අන්න එයාගේ ළඟ තමයි ධර්මයෙන් පිහිටන්නේ. ශික්ෂාපද කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමෙන් යුක්තව ඉන්නවා. ඒ වගේම සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමෙන් ඉන්නවා. දැන් විශේෂයෙන් ධර්මයක් මෙනෙහි කරගත්තාම ධර්මයක් උදා කරගත්තාම ධර්ම මාර්ගයක් අවදි කරගත්තාම දැන් සමහර උදවියට ඒ සමාධි මාර්ගය අවදි වෙලා තියෙනවා. ඒ අවදි වුණාම ඒ අවදි වෙච්ච අය ඒ සමාධි මාර්ගයේ කොහේ හරි අටුවක කොටුවක හංගලා තියලා Taman සාමාන්‍ය විදියට ඉන්නේ නැතුව මොකද කරන්නේ? අර සමාධිය කෙරෙහි ගෞරවයෙන් ඒ සමාධි ගෞරවයෙන් ආරක්ෂා කරනවා. දැන් වටිනා කියන මාලයක් තිබ්බහම Taman නිරන්තරයෙන්ම ඔක ගැන සැලකිල්ලෙන් ඔක ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. Tamanට වාහනයක් තියෙනකොට Taman ඒ වාහනය හොඳින් ගෞරවයෙන් ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. එතකොට සමාධියත් එහෙම ආරක්ෂා කරන්න ඕන. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. ඒක වඩන්න ඕන. එතකොට සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා, කීකරු වෙනවා. අන්න ශාසනයේ ඉස්සරහට ගොඩ නැගෙනවා. පින්වත් කස්සප බුදු සසුනේහි දියුණු වීම හේතු වන මේ කරුණු පහ සද්ධර්මයේ හඳුනා ගැනීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා කියලා දේශනා කරා. මෙන්න මේ කරුණු පහ තමයි අනුගමනය කරන්න තියෙන්නේ. සද්ධර්මයේ අතුරුදහන් නොවි ලෝකේ පවත්වා ගැනීම සඳහා අපි කළ යුතු කාර්යයන් ටික. ශාස්ත්‍රඥ වහන්සේට ගෞරවය තියෙන්න ඕන. සද්ධර්මයේ කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. ඊළඟට ගුරුවරයා කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. ශික්ෂාපද කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. සමාධිය කෙරෙහි ගෞරවය තියෙන්න ඕන. ඒ ටික හොඳින් වර්ධනය කරගෙන ගොඩනගාගෙන ඉස්සරහට යන්න ඕන පින්නතුනේ. ඉතින් බොහොම වටිනා කියන අනුශාසනයක් අපි සිද්ධ කරේ. මොකද්ද මේ සූත්‍ර දේශනාව? සංයුත්ත නිකායේ තියෙන්නේ බලන්න පුළුවන්. ඒ කස්සප සංයුත්තේ සඳහන් වෙන්නේ සද්ධම ප්‍රතිරූපක සූත්‍රය. පළමු අනුශාසනයේ සියලු දෙනාටම තමන් දැන ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැතුව මේක හරි මාර්ගයයි මේක වැරදි මාර්ගයයි කියලා කියන්න එපා. තේරුණා නේද? තමන් දැන ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව මේක හරි මාර්ගයයි මේක වැරදි මාර්ගයයි කියලා කියන්න එපා. කියන්න අයිතියකුත් නැහැ. ඔබ වැරදි මාර්ගයක යන්නේ කියලා ඇඟිල්ල දික් කරලා කියන්න බෑ කෙනෙකුට ඔබ හරි මාර්ගයේ පිහිටලා නැත්තම්. ඒක සත්‍යයක්ද නැද්ද? ඒක එහෙම විය යුතුද නැද්ද? නිකම් හෝ පෙරලා ඒ තැනැත්තා ඔබගෙන් ප්‍රශ්න කෙරුවොත් මොකද්ද හරි මාර්ගය කියලා ඔබට ඇත්තෙන්ම
හරියට ප්‍රත්‍යක්ෂව මාර්ගය කියන්න බැරි නම් ඔබ අසරණ වෙනවද නැද්ද? අසරණ වෙනවා. ඔහේ කටදොඩවන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරයක් කියන්න බෑ. ඉතින් අන්න ඒ දේ මා සතුව තිබුණා. මම එක්තරා මිනිස්සෙක්ගේ මේ ධර්ම නිකේතනයකට ගියා. ගිහිල්ලා මේ මහත්මයාගෙන් කියන දේවල් මොනවද කියලා මම අහගෙන හිටියා. මට ඔක ගිහියද පැවිද්දද කියලා මම බලන්නේ නැහැ. ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ධර්මයේ කියනවා නම් ඒ අයට අවධානය යොමු කළා ධර්මය අහනවා. ඒ මනුස්සයට මම අවසානයේ කිව්වේ ඒ සමයේ අවබෝධය නැති සමයේදී කිව්වා මට ඔබව වැරදි කියලා තේරෙනවා. හැබැයි මම ඔබට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඒකෝරේ මේ මිනිස්සයා මගේ ළඟට දුවගෙන ඇවිල්ලා ඇහුවා මේ ඇයි ඔබ වහන්සේ වැරදි කියලා කියන්නේ නැත්තේ කියලා ඇහුවා. එතකොට මං කිව්වා ඔබතුමා පෙරලා මගෙන් ඇහුවොත් දැනට ඒ සමයේදී මේ අවුරුදු 20කට විතර කලින් ඒ සමයේදී මම කිව්වා මට තාම නැහැ ඔබ පෙරලා ඇසුවොත් හරි දේ මොකද්ද එහෙනම් කියලා ඇහුවොත් කියන්න තරම් දෙයක් මන් දන්නේ නැහැ කියලා. හැබැයි ඒ ඔය අනිත් අය කියන වගේ නම් කියන්න පුළුවන්. ආර්ය ශ්‍රාග මාර්ගයේ ගමන් කරන්න සතර සතිපට්ඨානය පුරුදු කරන්න ත්‍රිපිටකයෙන් එහා වෙන දෙයක් නැහැ මෙච්චරයි තියෙන්නේ කියලා ඒ වගේ දෙයක් නම් ඉතින් බොරුවක් කියන්න පුළුවන්. නමුත් තමා තුලින් නැගී එන පැහැදිලිව පෙන්විය හැකි දර්ශනයක් මා සතුව ප්‍රත්‍යක්ෂ වී නැති බැවින් මට තාම කියන්න බෑ. එහෙම නැත්තම් මං උපාදානය කරගත්ත මොනවා හරි භාවනා ප්‍රතිපදාවකට ඕනනම් තල්ලු කරලා මේක තමයි හරි කියලා කියන්න පුළුවන් අන්ධයා වගේ. එහෙම කියන්න මට මන් දන්නේ මට පෞරුෂයක් පිහිටියේ නෑ ඒ වගේ මෝඩ පෞරුෂයක් පිහිටියේ නෑ. සත්‍යයේ පිහිටල මම කිව්වා මට තාම බෑ ඒක කියන්න කියලා. ඊට පස්සේ මං අවසානයේට ආයි හැරිලා උත්තරයක් දුන්නා. මං කිව්වා මට කවදක හරි ඒක කියන්න පුළුවන්කම ලැබුණොත් මං ඔබතුමා හොයාගෙන එනවා. අවබෝධ කරගත්තොත් මම යම් දහමක් එදාට මං ඇවිල්ලා මූණට ඇඟිල්ල දික් කරලා කියන ඔබ වැරදි කියලා. මිනිහා බාරගත්තා ඒක හා කියලා. හා කියලා බාරගත්තා. ඊට පස්සේ ඇත්තට මේ වැඩේ මම කළා. මම මේ කතන්දරේ පින්නතුන්ට කියලා තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න. ඔබත් අන්න ඒ වගේ කෙනෙක් වෙන්න පින්නතුනේ. දැන ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව මේ ලෝකේ ඔය පින්නතුන්ට මේ විශේෂයෙන් මේක මතක් කරන්නේ මේ ධර්මයට ගරහන අයට මතක් කරන්නේ ඔබ මගපලයකටපත් උන් නැතුව මගපලයක් විවේචනය කරන්න අයිතියක් නැහැ. ඔබ මාර්ගඵලයක් දැකලම ඉන්න ඕන පිස්සෙක් හරි කියන මාර්ගඵලයක් විවේචනය කරන්න. ඒ කියන්නේ පිස්සුවට කියන එකක් හරි වංචාවට කියන එකක් හරි ප්‍රතික්ෂේප කරන්න ඔබ එන්න ඕන මගපල දැකලා. එහෙම නැහැ නැතුව එන අය ඉන්නවනම් බුද්ධිමත් ජනතාව තීරණය කරන්න එයා මහා අන්ධ මිනිස්සෙක්ද නැද්ද යන්න පිළිබඳව. ඒක ඒ අය තීරණය කරන්න ඕන. ඒ පුජ්‍යලයට ඒ අයිතිය තියෙනවද නැද්ද? විවේචනයේට සුදුස්සෙක්ද නැද්ද කියලා තීරණය කරන්න. හරි. ওই ටික හොඳට ගලේ හිටපු ඉන්නක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ තමන්ගේ සිත්වල හොඳට ඍජුව පවත්වා ගන්න ඕන. ඒ දර්ශන ඥානෙ තියා ගන්න ඕන. හරි. ඊට පස්සේ පින්නතුනේ මම දන්නවා පොඩි පිරිසක් ධර්මයට ගැරහුවට බොහෝම පිරිසක් මේ ඉන්නේ බොහෝම දයාවෙන් නිවන් අවබෝධ කරගන්න. බොහෝම කරුණාවෙන් ශ්‍රද්ධාවෙන් ඉන්නේ නිවන් සාක්ෂාත් කරගන්න අරමුණකින් ඉන්නේ. අපිට දානමාන දෙන්නේ, අපිට ගිලම්පස දෙන්නේ, අපිට වාසස්ථාන මේවා හදලා දීලා තියෙන්නේ. අපිව ආරක්ෂා කරන්නේ, අපිව රැක බලා ගන්න, අපිට බෙහෙත් හේත් දෙන්නේ මේ හැම දෙයක්ම කරන්න පින්නතුනේ. මේ බණ ටික අහගන්නනේ. නැත්තම් මොකෝ මේ කිරිදවා ගන්න, මසට ගන්න. අපිව හදන්න ඔය ඇත්ත මෙන්න මේ ධර්මයේ ටික අහගන්න. එහෙම නේද? අපිට ගෙදර තියෙන මේ වැටකොළු ගෙඩිය හරි කඩාගෙන ගෙනල්ලා පූජා කරන්නේ, ගොටුකොළ ටික හරි කඩාගෙන ඇවිල්ලා පූජා කරන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ හාමුදුරුවෝ අපි නිවන් දක්වයි, අපිට නිවන් මාර්ගය කියා දෙයි කියලා. ඉතින් මා ශක්ති ප්‍රමාණය, මා දන්නා ප්‍රමාණයෙන් මට විශේෂ වන අන්දමින් මම දේශනා කරනවා. ඉතින් ඊට වැඩි දෙයක් කරන්න බෑනේ මට.
තේරෙනව නේද? ඊට වැඩි දෙයක් කරන්න බෑ. තථාගත බුදුහාමුදුරුවන් වහන්සේගේ වචනවල තියෙන සුවිශේෂ වචනයක් තමයි බුද්ධ ඥාණයට විෂය වන පරිදි කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට අද ඉන්න කාලේ අය කෙලින්ම මේකම තමයි හරි කියලා කියනවා. නමුත් ලෞතර බුදු කෙනෙක්වත් එහෙම කියන්නේ නැහැ. දේශනා කරන්නේ නැහැ. ඇයි? මේ බුද්ධ ඥාණයට විෂය වන පරිදි කියලා දේශනා කරනවා. ඒකනේ ඇත්ත. ඊට වැඩි දෙයක් කියන්න බෑ. ඒ වගේම ආනන්ද හාමුදුරුවන්ටත් එහෙමයි. මාගේ ඥාණයට විෂය වෙන පරිදි මට වැටහෙන පරිදි මම කියනවා. ඉතින් මම මේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් නොවන නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ප්‍රත්‍යක්ෂ කළම තමයි බලන්න ඕන. හැබැයි මේ කතන්දරේ කියන්නේ බොරු කියන කට්ටිය. බොරු කියන කට්ටිය කියන්නේ මං කියන්නේ ඇත්තමයි කියලා. ඔන්නෝක තමයි බොරු කියන කෙනෙක් හොයන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නිදහසක් දීලා බුරුලක් දීලා චින්තන නිදහසක් දීලා යම් දේශනයක් කෙරෙනවා නම් ඒ තථාගතයන්න් වහන්සේගේ ධර්මයමයි. චින්තන නිදහස අහුරලා ලෝභ ද්වේෂ මෝහ කාවක් දන්නේ මිනිස්සුන්ගේ හිතවලට පුළුවන් තරම් චින්තන නිදහස ඉඩ දීලයි තථාගතයන්න් වහන්සේගේ ධර්මය විදහා පාන්නේ දේශනා කරන්න පින්නතුනේ. නිවන අරමුණු කරගන්න. දැන් මේ දම් පින්කම් කරන හැම වෙලාවකදීම අපේ ස්වාමින් වහන්සේලා ඔබට අනුශාසනාවක් කරනවා. මොකද්ද කරන්නේ? මේ හැමදේම නිවනට උපනිශ්‍රය වේවා. එහෙම නේද? නිවනට උපනිශ්‍රය වේවා කියන අදහසින්. ඒකට තමයි දම් පින්කම් කරන්නේ, බෝධි පූජා කරන්නේ, සිල් ගන්නේ, භාවනා කරන්නේ, සෑම ආමිෂ ප්‍රතිපත්ති පූජාවක්ම සිද්ධ කරන්නේ. මේ ඔක්කොම කරන්නේ. ඒ අට මහා කුසල් සිද්ධ කරන්නේ ඔක්කොම. දස කුසල් දස ඒ ධර්ම පුරන්නේ, දස පාරමී පුරන්නේ. මේ ඔක්කොම කරන්නේ නිවන අරමුණු කරගෙන, නිවන උපනිශ්‍රය කරගෙන. හරි. ඒකේ ගැඹුරක් තියෙනවා. ඒක අවදි කරගන්න මම මේ කතන්දරේ කියන්න පටන් ගත්තේ. මේකෙන් හරියට අවධානය යොමු කරගත්තොත් ඔබට මෙතනම ඥානය අවදි කරගන්න පුළුවන්. නිවන අරමුණු කරගන්න. දැන් ඔබට අරමුණු වෙන්නේ මොකක්ද? නෑ ඉස්සෙල්ලා මෙහෙම කියන්නම්කො නිවන තේරෙන්නේ නෑනේ. කොස් ගහක් අරමුණු කරගන්න. කොස් ගහ අරමුණු කරගෙන කොස් කොලයක් කඩාගෙන ඉන්න හරියි, කොස් ගෙඩියක් කඩාගෙන ඉන්න හරියි, කොස් අත්තක් හරි කඩාගෙන ඉන්න කියලා මම ඔබට කියනවා. ඒවට බහැලා එළියට යන්න සිද්ධ වෙනවා. කොස් අත්තක් කඩාගෙන ඉන්න. දැන් කුමක් අරමුණු කරගෙනද යන්නේ? කොස් ගසක් අරමුණු කරගෙන යන්නේ. මොකද කොස් ගහෙන්ම තමයි අත්ත කොයි ගෙඩිය කොයි කොලයක් වුණත් කඩා ගන්න සිද්ධ වෙන්නේ. හරිනේ. දැන් කොස් ගහ නම් අරමුණුයි නේද? වෙනසක් නැහැ. හැමෝම දන්නවා කොස් ගෙඩිය වල හැටි දන්නවා, කොස් කොලේ දන්නවා, කොස් ගහ දන්නවා, කොස් ඉත්ත දන්නවා. හරි. දෙක නිවන අරමුණු කරගන්න. එළියට බහින්න. එනවද මොනවත් අදහසක්? එනවද? නිවන අරමුණු කරගන්න කියලා කිව්වහම එනවද අදහසක්? ඇයි ඒ ගැන අරමුණක් එන්නේ නැත්තේ?
ඒ පින්නතුන්ට අරමුණක් එන්නේ නැත්තේ. නිවන අරමුණු කරන්න පුළුවන් පින්නතුනේ. එහෙත් ඔබ අරමුණු කිරීම සඳහා භාවිතා කරන දේවල් වැරදි. හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් තේරුම් ගන්න මේ කාරණය. ඔබ භාවිතා කරන දේවල් වැරදි. ඒකයි නිවන අරමුණු කරගන්න බැරි. නිවන අරමුණු කිරීම සඳහා ඔබ භාවිතා කරන්නේ ඔබගේ සාමාන්‍ය බුද්ධියේ අවධානයේ දැක්මේ ප්‍රඥාවේ ලෞකික ඥානයේ තියෙන ශක්ති ස්වභාවයන් තමයි ඔබ භාවිතා කරන්නේ. එහෙමද නැද්ද? ඒ කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම ටිකක් සහ ශක්තියින් ටිකක් තමයි නිර්වාණය අරමුණු කරන්න භාවිතා කරන්නේ. එවිට නිර්වාණය අරමුණු කරන්න හැකි වේද? ඒකට උත්තරේ බෑ. බැරි හේතුව තමයි වැරදි උපාංග තමයි භාවිතා කරන්නේ. තේරුණාද? වැරදි උපාංග තමයි භාවිතා කරන්නේ. මොනවද වැරදි උපාංග? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඊට පස්සේ ඕක තවත් ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තාම, ඉතින් අපේ රැස් වෙලා තියෙන පැත්තෙන් ගත්තාම, ගොඩ ගැහිලා තියෙන පැත්තෙන් ගත්තාම චක්කු විඥාණය, සෝත විඥාණය, ගාහන විඥාණය, ජීවා විඥාණය, කාය විඥාණය, ධර්ම ඒ පොට්ටබ්බ වශයෙන් දැනීම පහළ වීම ওই දේවල් ටික තමයි යොමු කරන්නේ. ඉතින් අපේ පින්නතුන් ඉගෙනගෙන තියෙනවා ධර්මයේ තුල ඊටාම් පැහැදිලිව රූපයක් නොවේ නිවන, ශබ්දයක් නොවේ නිවන, ගන්ධයක් නොවේ නිවන, රසයක් නොවේ නිවන, ස්පර්ශ වෙන දෙයක් නොවේ නිවන. ඒ වගේම සංකල්පයක් මවන්න පුළුවන් දෙයක් නොවේ නිවන. දැන් කොහොමද ඉතින් නිවන අරමුණු කරන්නේ? එහෙමනම් ඔබ ළඟ තියෙන උපාංග වැඩක් නෑ නේද? නිවන් දකින්න බැරි පහක් හයක් සදායතන හයක් තමයි තියාගෙන ඉන්නේ. නිවන් දකින්න බැරි හයක් තියාගෙන ඉන්නේ ළඟ. අනිත් ඔක්කොම දකින්න පුළුවන් නිවන හැර. ඔබ ළඟ තියෙන උපාංග වලින් අනිත් ඔක්කොම දකින්න පුළුවන් නිවන හැර. ඉතින් අපි ලිදේ ඉන්න මැඩියෝ වගේ අපි කිව්වට මම නෑ. ලිදේ ඉන්න මැඩියෝ වගේ මොකද හිතන්නේ? මේක තමයි ලෝකයේ, මේ ලෝකයේ තුල තියෙන රසාස්වාදයේ තුල, මේ ලෝකයේ තුල තියෙන දැක්ම තුල, මේ ලෝකයේ තුල විශේෂ වෙන ටික තමයි ලෝකය. ඔන්න මැඩියා. මැඩියා ඈතින් බලන්න ඕනේ තමා තුලින් මැඩියා අඳුන ගන්න. තමාගේ වට ප්‍රමාණය මුළු ලෝකෙම ඉන්නේ මැඩියෝ. ඒ සියලුම ලෝකයේ ඉන්න මැඩියන්ගේ වට ප්‍රමාණය තමයි සඩහායතන නැමැති මේ ලිංගැට්ටේ වටේට දිගපළලේ ස්වභාවයට විතරයි ලෝකය තියෙන්නේ කියලා. හරිද වැරදිද?
ගෙම්බන්ගේ ස්වરૂපය ඕක නෙවෙයිද? මැඩියන්ගේ ස්වરૂපය ඕක නෙමෙයිද? එතකොට යම් තැනක හිර වෙලා ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද? මුළු ලෝකෙම ඉන්න විද්‍යාඥයෝ වේවා. නාසා ආයතනයේ ඉන්න උදවියෝ වේවා. මේ ඔක්කොම ටික ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයෙන් ඔබට පැනපු අයද? නෑ. පැන්න නම් පැන්නේ ආර්ය ශ්‍රාවකයෙක් විතරයි. ඒගොල්ලෝ ඉන්නවා. මේ උතුම් ධර්මය මේ හොඳට ටිබෙට් ජාතික ස්වාමීන් වහන්සේලා ලංකාවෙත් බොහොම අවබෝධයක් තියෙන උත්තමයෝ මේ වෛරය ක්‍රෝධය පුරවගත්තේ නැති ස්වාමීන් වහන්සේලා ප්‍රගුණ කරන මේ දහමක් ඒක. එහෙම ඉන්න ඕන තරම් ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා උතුම් ධර්මයට පාත්‍ර වෙච්ච බොහොම දුර්ලභ පහළ වෙච්ච. ඒ අය හැරෙන්නට පින්නතුනේ වෙන කිසි කෙනෙක් නැහැ. වෙන කිසි කෙනෙක් නැහැ මේ ඉන්ද්‍රයන් හයෙන් එහාට පැනපුවා. අපිත් හිතුවේ නෑ පින්නතුනේ අපිට ඕක පනින්න පුළුවන් වෙයි කියලා. අහම්බෙන් සිද්ධ වෙච්ච වැඩක් නේ. අහම්බෙන් සිද්ධ වෙච්ච වැඩක්. හැබැයි ඉතින් ධර්මයේ නැතුව නම් ඉඳලා වැඩක් නැහැ කියන තැන හිටියා. මොකද අපිට තිබුණ නෑ පින්නතුනේ මහාන වෙලා ආවට පස්සේ මේ එල්ලෙන්න කියලා ලෝකේ කිසිම දෙයක් තිබ්බේ නෑ. ධනෙ තිබෙත් නෑ, භාර්යාවරු හිටියෙත් නෑ, මේ සල්ලි තිබෙත් නෑ, බලය තිබෙත් නෑ, නිලය තිබෙත් නෑ. තිබ්බේ නැතුව නෙමෙයි. එල්ලෙන්න හිතෙන්නේ නැතුව ඇති. නැත්තම් ඉතින් තමන්ගේ පන්සලේ එල්ලෙන්න තිබ්බනේ. මේ පන්සලේ අනාගතයේ ලොක්කම හම වෙනවා කියලා. එහෙම එල්ලෙන අය නැද්ද? එහෙම එල්ලෙන අය ඉන්න ඕන තරම්. නමුත් අපිට එල්ලෙන්න හිතුන්නේ නෑ. එල්ලෙන්න තිබුණෙත් නෑ, හිතුනෙත් නෑ. ඒක තමයි මට පේන දේ. ධර්මයේම විතරයි එල්ලුනේ. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයේ එල්ලුනොත් ගොඩ. දැන් ඔයත් එල්ලිලා ඉන්නේ කොහෙද කියලා බලන්න. ඔන්න රස්සාව එල්ලිලා ඉන්නවා. නැත්නම් නෝන කෙරෙහි එල්ලිලා ඉන්නවා. එහෙම නැත්නම් මහත්තයා කෙරෙහි එල්ලිලා ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන කෙලෙස් වල ආසත්‍ය වෙලා ඇඹලිය වෙලා ඒවට වැහිලා ඉන්නවා. අල්පාශාදයන් වෙනුවෙන් ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වගේ ඊටාම ග්‍රාම්‍ය දේවල් වෙනුවෙන් ඇලි ගලි ඇති පොඩි දේවල් වෙනුවෙන් මම පින්නතුනේ පොඩි දේවල් වෙනුවෙන් ඇලෙන්න පටන් ගත්තා නම් මම අද මෙතන මහාන කෙනෙක් හැටියට මේ බන කියන්නේ නැහනේ. මං චූටි දේවල් කෙරෙහි ඇලෙන්න පුරුදු වුණා නම් එහෙම උදැල්ලට කැත්තට පොරවට හරි ඔය තියෙන දේවල් වලට හරි ඉඩමකට කඩවකට හරි මේ මම ඇලෙන්න පුරුදු වුණා නම් එහෙම මොකක් හරි පොඩි රස්සාවක් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් අර ගම්පලාදී කෙහෙල් මණ්ඩියක් අරන් ඉන්න මිනිස්සෙක්. පොඩි ළමයි 4-5 දෙනෙක් නම් හදලා තියේ. මේ ඔන්න ඔහම කෙනෙක් තමයි ඇලුනා නම්. තේරුණා නේද? ඇලුනා නම් ඒ වගේ කෙනෙක්. මේ වගේ උතුම් දර්ශනයකට අපි හිමිකම් කියන්නේ නැහැ. චූටි දේවල් වලට ඇලුනා. මගේ දැන් මාත් එක්ක හිටපු අනිත් යාළුවෝ මේ දේවල් වලට ඇලුනා. ඔවුන් සල්ලි වලට ලෝභ කළා, රස්සාවට ලෝභ කරා, පොඩි එදා තියෙන ලාභ එය පිළිබඳව ලොකු ජාරුවෙන් කතා කරා. කරේ අතේ පයේ මාලයක් දාගෙන පොඩි බයිසිකලයක් අරගෙන ඒවයින් ලොකුවට ආඩම්බර වුණා. තමන්ගේ තියෙන ලස්සන පිළිබඳව, තරුණ භවය පිළිබඳව, ජවය පිළිබඳව අර යෞවන මදේ ඔලුවට ගහලානේ. යෞවන මදේ ඔලුවට ගහලා ඒකෙන් හරි උදානෙන් හිටියා. ඉතින් අපිත් මහාන වෙන කාලේ අපේ යාළුවෝ කිව්වා උඹට පිස්සුද බං කියලා. තේරුණා නේද? නමුත් ඒ දේවල් වල හරයක් නැහැ කියලා තේරුම් ගත්තා. තේරුම් ගියා පින්නතුනේ ස්වභාවයෙන් සසර පුරුද්දකුත් මෙලව මං හිතන්නේ නුවණින් බලද්දිත් මේ සමාජයේ සහ ලෝකයේ කොයිබකවත් එහෙම මේ හරයක් තියනවයි කියලා තැනක් නැහැ පින්නතුනේ. ජනාධිපතිකමවත් සක්විති රජකමේවත් හරයක් නැහැ. එන්න ආතති පීඩන නිന്ദා අපහාස ගැරහුම් වැඩි වෙනව මිසක් කොයිබකවත් තියනවද සහනයක්? ඊයල නිලතල තරාගෙන රටවල් පාලනය කරනවට මේ මිනිස්සුන්ට පින් දෙන්න ඕන අපි.
එහෙමකෝ එච්චර කරදර ගොඩක් කරේ තියාගෙන අදිනවට. රෝහල් ප්‍රධානයින් තනතුරු අරගෙන ඒ බර අදිනවට අපි පින් දෙන්න ඕන. තේරුණානේ? ඈ පින්නතුනේ ඒ මාන්න උද්දච්ච කන් ටික තමයි ඒගොල්ලන්ට ඒ දුක දෙන්නේ. එන කවුරුත් නෑ. මම ડોක්ටර් කියන මාන්නෙම තමයි යා ඒ වෛරස් ගොඩේ තියන්නේ. ඒ ડોක්ටර් කියන මම මාන්නේ තමයි ඒකම තමයි යා මේ ගොඩේ තියන්නේ. ගෞරවනීය භාවය තමයි. වෙන දෙයක් නෑ. මම ජනාධිපති කියන මාන්නෙම තමයි එයා මහා දුක් අන්දරාක තියන්නේ. නින්ද නැති කරන්නේ. ඒ නිසා පිනුතුනි ප්‍රඥාවන්තයෝ හැර යන තැන මෝඩයෝ පිලුංග ගහ නේද ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඕක තමයි. තේරුණා නේද? එහෙනම් පැති දෙකක් නොඇලිය යුතු පැත්තයි ඇලිය යුතු පැත්තයි දෙක මාරු වෙලා දෙපැත්තට. නිවන් දකින්න කෙනා නොඇලිය යුතුයි කියලා හිතන තැන නිවනක් නැති මිනිස්සු ඇලිය යුතුයි කියලා හිතනවා. අප නොඇලිය යුතුයි කියලා හිතන තැන ඒ මිනිස්සු ඇලිය යුතුයි කියලා හිතනවා. ඒක තමයි හැටි. ප්‍රඥා හීන භාවය කියන්නේ ඕක පිළිතුරයි. මේක හදවතත් එක්ක කරන ගනුදෙනුවක්. තමන්ගේ සිතත් එක්ක කරන ගනුදෙනුවක්. ඔබව අඩුම තරමේ සක්විති රජකමට හරි රැවටෙනවා නම් ඔබට නිවන වැහෙනවා. ඔබ මේ රටේ ජනාධිපතිකම දෙන්නම් කිව්වහම හරි ඒකට රැවටෙන ගුණේ ඔබ ළඟ තිබුණොත් ඔබ නිවන වැහෙනවා. ඔබට කෝටි ගානක ටිකට් එකක් දෙනවා ඇදෙනවා කියලා කිව්වහම රැවටෙන ගුණේ හරි තියෙනවා නම් ඔබට නිවන වැහෙනවා. ඔබට අහවල් කාර් එක, අහවල් ගේ, අහවල් සම්පත, අහවල් දේ දෙන්නම් කියලා කියපු ගමන් රැවටෙනවද නැද්ද? රැවටෙනවා. ඒකනේ ඔය ලස්සන කෙල්ලෝ අංකල්ලත් එක්කත් යන්නේ සමහර වෙලාවට. ඇයිද? ඇයිද අරව දෙන්නම් කියලා කිව්වම ඒකට රැවටෙනවා. ඊට පස්සේ ඉතින් එයාට අංකල්ද කවුද කියලා පේන්නේ නැහැ. ගිහලා කසාද බඳ ගන්නවා. මේක කර ගන්නවා නේද? ඒ මායයාගේ ස්වභාවය මායя කියලා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ක්ලේශ මාර. කෙලෙස් මරුවා. ක්ලේශ මාර. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඒ සියල්ලම පෙනිපෙනී හැමදේම දෙන්න හැදුවා. අවසානයේ මාරයා ඇවිල්ලා මොකද කියන්නේ? දින 7ක් ඇතුළත දවස් 7යි. දවස් 7ක් ඇතුළත ඔබට මේ රටේ සක්විති රජ වෙන්න පුළුවන්. එවිටත් සුද්ධෝදන මහරජතුමා කියලා කියන්නේ මේ ප්‍රාන්ත රජෙක් නෙමෙයි. සුද්ධෝදන මහරජතුමා කියන්නේ ඒවකට අධිරාජ්‍යය. ඒවකට අධිරාජ්‍යය. දැනට අපි සලකන්නේ එහෙම නැත්නම් අධිරාජ්‍ය බල වේග හැටියට ඔය එංගලන්තේ මහරජින හරි ඇමරිකාවේ හරි ඔය වගේ බල පරාක්‍රම රාජ්‍යයක් හැටියට සලකනවානේ. ඒ වගේ අධිරාජ කෙනෙක්. එතකොට ලෑස්ති ඊටාම පැහැදිලිව පෙන්නනවා. ඔබ දැන් මේ දේ අත්හැර දාලා ගියොත් රජතුමා සුදවුන් මහරජතුමා රජකමෙන් අයින් වෙලා ඔබට දෙනවා රජකම. ඊට පස්සේ ඔබට පුළුවන් නේද දැහැමිව යහපත්ව ධර්මිෂ්ඨව මේ රට පාලනය කරන්න පුළුවන් නේද කියලා මේ මාරයාවිල්ල කියනවා.
අපිට රැවටෙන්නේ නැද්ද? නේ අපිටත් හිතෙනවනේ. දැන් මට නම් හිතෙන්නේ නැහැ. නිකන් මම මේ රටේ රජ වුණා නම් සුර ඇසල් ටික වහලා දාලා, හරම් මස් කඩ ටික වහලා දාලා, සිගරට් සුරුට්ටු නැති කරලා දාලා මිනිස්සුන්ට හැමදාම ධර්මානුකූල ප්‍රතිපත්ති ප්‍රතිවේද ටික මේ විනය ධර්මයේ මේවා හරියට හරි ගැස්සලා මේ රට හරීම සංයමයක් ඇති රටක් බවට පත් කරනවා හරි ෂෝක් කියලා හිතෙනවා. ඒ වගේම මේ මිනිස්සුන් වලට ආහාර පාන ඉඳුම් හිටුම් නවාතැන් ඔක්කොම පහසුකම් දීලා මේ මිනිස්සු සෑහීමටපත් කරන්න පුළුවන් කියලා හිතනවා අර ගඩාෆි වගේ. සෑම නිවසකටම සතිපතා ආහාර මල්ලක්. සෑම කෙනෙකුටම නිවසක්. සෑම කෙනෙකුට විදුලිය නොමිලේ. සෑම කෙනෙකුට ඔක්කොම දීලා අවසානයේ මොකද වුනේ? මරුන් කාට මැරෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අපි හිතනවා මේ මිනිස්සය සෑහීමටපත් කරන්න පුළුවන් කියලා. නැත්නම් අපිත් හිතනවා සෑහීමටපත් විය හැකියි කියලා. මේ දෙකම තියෙනවා. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. වෙන්නේ නැති දෙයක්. ඒක පස්සේ යන්න එපා. එතකොට බුදුහාමුදුරු මාරයට දීපු උත්තරේ මොකද්ද කියලා දන්නවද වෙන්නතෝ? දවස් 7ක් ඇතුළත රක්විති රජ වෙන්න පුළුවන්. සක්විති රජ වෙලා දැහැමිව ලෝකේ රට පාලනය කරන්න පුළුවන් කියලා කිව්වහම මාරයට දුන්නු උත්තරේ. මාරය එක මිනිස්සෙක් වෙනුවෙන් මේ හිමාල පර්වතය එක මිනිස්සෙක් වෙනුවෙන් මට පුළුවන් රත්තරන් පර්වතයක් කරන්න. එක මිනිස්සෙක් වෙනුවෙන් මම මේ හිමාල පර්වතේ රත්තරන් කන්දක් කරලා දෙනවා. ඒ මිනිස්සයා සෑහීමටපත් වෙනවා නම්. ඔබ නිකන් හිතින් උපකල්පනය කරලා බලන්න ඔබට දැන් බුදුහාමුදුරුවන්ගේ තියෙන එර්දි ප්‍රාතිහාරයේ බලයෙන් හිමාල පර්වතය හිමාල පර්වතය කියන්නේ මේ ලංකාවේ තියෙන මේ සිරිපාදේ වගේ පර්වතයක් නෙමෙයි. තේරෙනවනේ? අපේ රටට වඩා විශාල මහා විශාල කඳු පන්තියක්. විශාල කඳු පර්වතයක්. එතකොට මේ පර්වතේ මම රත්තරන් පර්වතයක් බවට පත් කරලා දෙනවා. සෑයීමටපත් වෙනවා නම් දැන් ඔබත් හිතන්න මට ඔන්න හිමාල කන්ද පර්වතයේ රත්තරන් කරලා බුදුහාමුදුරු දෙනවා. දැන් ඔබ මොනවද කරන්න කියලා කියන්න බලන්න එකකින් ඉස්සෙල්ලම. වැඩ 10ක් කියන්නකෝ මම කරන. හිමාල පර්වතයේ රත්තරන් පර්වතයක් බවට පත් කරොත් ඒ ඉස්සෙල්ලම කරන්නේ රටේ ණයට කියලා දානවා. එහෙමද? මොනවද කරන්න කියන්නේ? කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් උත්තර දෙන්න බලන්න. ආරම්භයක් ගන්න. අම්මා මොකද කරන්නේ? හාමුදුරන්ට කියලා පූජා කරනවා නේද? එහෙනම් හිමාල පර්වතයේ රත්තරන් පර්වතයක් කරලා ඔබට දුන්නොත් ඔබ මොකද කරන්නේ? පළවෙනි එක තමයි ඉස්සල්ලාම නේද? කොහොමද කරන්නේ? ඉස්සල්ලාම මෙච්චර ලොකු පර්වතයක් දැන් මිනිස්සු මේක අනිවාර්යයෙන් හොරකම් කරනවා. ඒ නිසා හිමාල පර්වතේ වට කරලා වැටක් ගන්න ඕන. නිකම් වැටක් නෙවෙයි කරන්ට් වැටක් ගහන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ පර්වතය දරා ගන්න මේ පර්වතය අල්ල ගන්න මොනතරම් ත්‍රස්තවාදී බලවේග නේද? රටවල් තැත් කරනවාද? ඒවටත් ඊට සටන් කරන විශාල පිරිසක් හදන්න වෙනවා. ලොකු වැඩක් වෙනවා. ඒ නිසා එහෙම එකක් කිව්වොත් එහෙම කියන්න වෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ හිමාල පර්වතය මේ මට රත්තරන් කරලා දෙනවට වඩා ලේසි සක්විති රජකමත් අතහැරලා බුද්ධත්වයටපත් වූ ඒ උතුම් ආර්ය මාර්ගයේ මට දෙසා වදාරන සේක්වා. ඒව නේද කියන්නේ? ඇත්තට ඔබ එහෙම කියයිද? එහෙම කියන්න බැරි නම් නිවන් දකින්න බෑ. එහෙම කියන්න බැරි නම් නිවන් දකින්න බෑ.
මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ආසත්ත භාවයේ නැහැ කියන එකනේ. ඒකෙන් අදහස් වෙන්නේ. මේ ලෝකයේ කෙරෙහි ඒ ආකාරයට සිත රඳවන්න ලෑස්ති නැහැ කියන එක. ඒ නිසා පින්නතුනි හිතෙන් හොඳ සටන්කාමියෙක් වෙන්නම ඕන ඔබ නිවන් දකින්න. හොඳයි අපි කතාවේ ආරම්භයේදී මතක් කළා ඔබ වැරදි උපාංග තමයි යොදන්නේ නිවන් දකින්න. ඒකයි ඔබට නිවන් දකින්න බැරි කියලා. පැහැදිලිනේ? දැන් ඒ උපාංග වලින් පොත් කියවනවා කිසි හාමුදුරු කෙනෙක් දකින්නවද? එනයිද ත්‍රිපිටකාචාර්යවරු ඔක්කොම නිවන් දකපු අය වෙන්න ඕන. දැන් ඔය ඉන්නවනේ මේ ධර්මාචාර්ය කරගත්ත අය ඉන්න ගොඩක් අය මෙතනත් ඉන්නවා. ඉතින් ධර්මාචාර්ය කරපු ඔක්කොම ධර්මාචාර්ය වෙන්න අඩුම තරමේ මගපල නිවන් සාක්ෂාත් කරගන්න ඕන. මේ ධර්මාචාර්ය කියලා කවුරු හරි පදක්කමක් දීලා හරියන්නේ නැහැ. ධර්මාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ මගපල ලැබුව අයෙකුට පමණයි. වෙන කිසි කෙනෙකුට ධර්මයේ කියන්න අයිතියක් නැහැ. අයිතිය වගේ කිව්වට කියන්න ධර්මයේ කියන්න අයිතියක් නැහැ වෙනුතුනේ. ඇයි? අන්ධෙක් කොහොමද වෙනුතුනේ වර්ණ ගැන පැහැදිලි කරන්නේ? ලෝකය ගැන මේ කතා කරන්නේ. ඇස් ඇරෙන්නේ නැතුව. පොදුන් සත්‍යය කියන්නේ අන්ධයෝ. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙමයි කියලා ඔප්පු වෙනවා. අද වගේ ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරපු දවසකදී එහෙනම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ඇස් තිබිලා නැහැ. මේ සිද්ධාර්ථ කුමාරයාට ඇස් තිබිලා නැහැ. මේ ධම්මචක්කුසේ පහළ වුණේ සම්බුද්ධත්වයේ සමග සම්බුද්ධ ඥානය සමග චක්කුං උදපාදී චක්කුං උදපාදී එහෙමනම් ඒකේ අදහස් වෙන්නේ මට ඇස පහළ වුණා කලින් මට ඇස තිබුණේ නෑ. එහෙනම් පුහුදුන් හැම කෙනෙක් මන්දයි. ඒ අන්ධ භාවයෙන් ලෝභ ද්වේෂ මෝහ වල පැටලිලා ඉන්නේ. ඒ අන්ධ භාවයෙන් මිදෙන්නේ ධර්ම චක්ෂුෂේ පහළ වෙනකොටමයි. එහෙනම් ධර්ම චක්ෂුෂේ කියලා කියන්නේ මේ ඇසටද? මේ මස් ඇසටද චක්කු විඥාණයටද? නෑ. ඒවල ඥානං උදපාදී ඥානය කිව්වේ මේ ඔබට තියෙන ওই ඥානයද? ඔබට ওই ඥානය කියලා මොනවද තියෙන්නේ? ඔව් ගණන් ටිකක් හදා ගන්න පුළුවන් ඥානෙ. ඊට පස්සේ ඉතින් යම් ක්‍රියාකාරකම් ටිකක් කරන වැඩපිළිවෙලක් ඕකේ තියෙනවා ඥානය. කෙටියෙන් කිව්වොත් ඉන්ද්‍රිය ඥානය නේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත දැනුමක් පුරවගත්ත එකට අපි කියනවා ඉන්ද්‍රිය ඥානය. ওই ඥානෙ වැඩක් නැහැ. ඔය ඥානේ තියෙනා වූ ශක්ති ධාරා කොච්චරේ දෙව නිවන අවබෝධ කරන්න බෑ. ගණිතේනේ ලෝකේ තියෙන මහා බලවත්ම මේ වෙනකොට හරි ගණන්ම ශාස්ත්‍රය ඕන දෙයක් ගණිතෙන් කරන්න පුළුවන්. මහා පුදුම වැඩ කරන්න පුළුවන්. පුදුම බෙදීම් බෙදන්න පුළුවන්. බලන්නකො නිවන සමාන කරලා බලන්න සාපේක්ෂ කරලා බලන්න ওই ගණිතෙන් පුළුවන්ද කියලා බලන්න. අල්ලලා බලන්න. එහෙම නැත්නම් තියෙන භෞතික විද්‍යාවෙන් බලන්න බෑ. අපේ ওই සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයාගේ පොත් එහෙම මම බලලා තියෙන බොහොම ගෞරවයෙන්. එතුමා හරිය දක්ෂයෙක් නූතනයේ මෑත කාලේ බිහි වුණු මනස පිළිබඳව හොඳ අවධියකින් බලාගෙන සිටපු ශිෂ්ටයෙක්. ආයි කියන්න කතා නැහැ. මනුස්සය අපිට හිතන්න බැරි දේවල් කෝණයකින් දැකලා තියෙනවා. එනකට එක දෙයක් වැටහි ගියා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිවන් දැකලා නැහැ කියලා.
තේරුණා නේද? අභිධර්මයේ වගේ දේවල් වලින් කියවෙන දේවල් මනෝ කාරක ධර්මවල ස්වභාවයන්, හැඟීම් වල ලක්ෂණ ස්වභාවයන්, මානසික ලක්ෂණයන්, මානසික රෝග පිළිබඳව, මානසික ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට පැහැදිලි කරලා තිබුණා. එයාට නිවන් දකින්න, ඒකේ Nirodhe දකින්න බැරි වුණා. එහෙනම් මනසේ ස්වરૂපය දකින්න එක එකක්. ඒකේ Nirodhe දකින්න ඕන, නිවන දකින්න ඕන. හරි. දැන් ඔබ ළඟ තියෙන ශක්තියින් එකකින්වත් මේ නිවන් දකින්න බෑ. දැන් ඔක තේරුම් ගත්තද හොඳට? හොඳට වටහා ගත්තද? වැඩක් නැහැ. ඔක කුණු බක්කියට දාන්න. මොනවද දාන්නේ? ඉන්ද්‍රයන් සායම දානවා මේ ගමන යද්දි කුණු බක්කියට. අර මං කලින් මතක් කරානේ නිවන් පුරයට යන්න ෆ්ලයිට් එකක් එනවා. අපි ඉස්සර කිව්වනේ ගුවන් යානයක් එනවා. මේ ගුවන් යානයේට පොඩි කොන්දේසියක් තියෙනවා. සමහර රටවල් වලට යනකොට ගෙනියන්න බැරි දේවල් තියෙනවනේ, කොන්දේසි තියෙනවා. ඒවා ගෙනියන්න බෑ. ස්කෑන් කරලා බලනවා, එහෙම නැත්නම් බල්ලෝ දාලා බලනවා, නොයෙකුත් දේවල් බලලා ඒ කොටස් ගෙනියන්න දෙන්නේ නැහැ වගේ මේ නිවන් පුරයට ගෙනියන්නත් බැරි දේවල් තියෙන කොන්දේසි තියෙනවා. මොකද්ද කොන්දේසිය? මේ ලෝකයේ කිසිම දෙයක් රැගෙන නොඑන්න. එහෙම නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක් ගෙන යාම තහනම්. අපි හිතමු ගුවන් තොටුපළේ කියලා. අර ගුවන් තොටුපළේ දාලා තියෙනවනේ නේද? කඩු, කිනිසි, පිස්තෝල, අරව මේවා ගෙනියන්න තානම් කියලා ඉස්සරහා දාලා තියෙනවා. ඒ වගේ මෙතන දාලා තියෙනවා මුළු ලෝක බෝලේ ඇඳලා මිනිස්සෙක්ගේ රූපයක් ඇඳලා දාලා තියෙනවා මේ ලෝකයේ කිසිම දෙයක් රැගෙන ඒව තහනම් කියලා දෙනවා. මේ ලෝක බෝලේ ඇතුලේ තියෙන කිසි දෙයක් රැගෙන එන්න එපා. නිවන් පුරේ කියන්නේ කෙලින්ම මේ අනිත් රටකට යනවා වගේ නෙමෙයි, කෙලින්ම අපේ ලෝකයේ අතහැරලා යෑම. ඒ වගේම මේ පොඩි සලකුණක් ගහලා තියෙනවා. මොකක්ද දන්නවද සලකුණ ගහලා තියෙන්නේ? මේව ටර්න් සලකුණ ඇඳලා ඒකට කතරයක් ගහලා තියෙනවා. කතරයක් කියන්නේ ඒක කපලා තියෙනවා. මාර්ගයේ යන කට්ටිය දන්නවනේ මෙහෙම ටර්න් සලකුණ දාලා ඉවරලා කතරේ ගහලා ගියොත් ටර්න් එකක් ගහන්න එපා කියලානේ කියන්නේ නේ. හරි. ඒතර මේ මාර්ගයේ තියෙන්නේ මොකද්ද? රිටර්න් බෑ. රිටර්න් බෑ, ටර්න් එකක් ගන්න බෑ. දෙන්නේ නෑ. මොකද කරන්නේ? මේ ලෝකයේ කිසිම දෙයක් අරගෙන දැන් ගුවන් යානයට යන්න බෑ. තමයි දාලා තමයි එන්න සිද්ධ වෙන්නේ. ලෑස්තිද? ආයි ටර්න් එකක් ගන්නත් බෑ. ඔන්න ඔය ආකාරයටයි මේ නිවන් මඟ යන්න අපි එන්න ඕන. අපේ ඉන්ද්‍රියන් ලොකු කරගෙන, අපේ මාන්න උද්දච්චකම් ලොකු කරගෙන, අපේ පට්ටන් තනතානාන්තර ධන සම්පත් ලොකු කරගෙන, ඒවයි මත්තේල්ලිලා මේ කූමැහියෝ වගේ ඉන්න අයට නිවන් දකින්න බෑ. ඒව දාලා එන්න ඕන මනසින්. ඒව තිබුණා මේක මහ පොළොවේ තියෙන්නේ. කාට අයිති වුණත් ඒව මහ පොළොවේ තියෙන්නේ. කාටවත් ගෙනියන්න බෑ. මහ පොළොවේ gadol මහ පොළොවටම තමයි. මහ පොළොවේ යකඩ මහ පොළොවටම තමයි.
ඒ යකඩ ආයිත් පස් වෙනවා. ආයිත් ඒ පස් කවදක හරි ආයිත් යකඩ වෙනවා. මොනවා හරි අඩුවක් තියනවාද? නිවන අවබෝධ කර ගැනීමට අපහසු අඩුවක් තියනවාද? දේශනා කරන ලද ධර්මයේ අපි බලමුකෝ මේ කාරණේ තේරුම් ගත්ත ප්‍රමාණය කොහොමද කියලා. හරි, දැන් ඔබ මේ ලෝකේ කිසිම දෙයක් රැගෙන එන්න බෑ. ඔබට ගිහින් ගුවන් යානේ නගින්නයි තියෙන්නේ. බලන්න ඔබ ලබාගත් සීට් එක නම්බරේ කීයද කියලා. ඔබ වාඩි වෙන සීට් එක බිස්නස් ක්ලාස්ද ඉකොනොමිද කියලා බලන්න. ඒ වගේම තමන්ට හම්බෙලා තියෙන සීට් එක පිටිපස්සෙම එකක්ද ඉස්සරහා එකක්ද මැද එකක්ද කියලා පොඩ්ඩක් බලන්න. වින්ඩෝස් එක ළඟද තියෙන්නේ, වින්ඩෝස් ළඟද තියෙන්නේ, එහෙම නැත්නම් මැද සීට් එකක්ද කියලා බලන්න. ඇත්තටම පුළුවන් ද ඔබට මේ ගමන යන්න, පැමිණෙන්න මේ ලෝකේ කිසිදු දෙයක් රැගෙන එන්නේ නැතුව? ඔබ සැබෑ අවබෝධයටපත් වෙනවා නම් ඔබට ඇත්තෙන්ම මේ ලෝකේ අත්හරින්න මනසින් පුළුවන්. මේ මනෝමය දෙයක් නේද මේ තියෙන්නේ, මිරිඟුවක් නේද තියෙන්නේ, මේ අයිතියක් නැති දෙයක නිකම් මනෝ සංකේතයක් නේද මේ හිත ඇතුලේ තියෙන්නේ. භෞතික දේ එහෙවම තියෙනවා, මම හිතෙන් අතහැරියත් නැතත් කියලා ඒක Taman තේරෙන්න ඕන. සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. දැන් ඔබ නිවස අතහැරියයි කියලා, මනෝමය නිවස අතහැරියයි කියලා නිවස නැති වෙන්නේ නැහැ. මනෝමය තමන්ගේ කාර් එක අතහැරියයි කියලා තමන්ට කාර් එක නැති වෙන්නේ නැහැ. මනෝමය භාර්යාව අතහැරියයි කියලා තමන්ට භාර්යාව නැති වෙන්නේ නැහැ පින්නතුනේ.
මනෝමය මම කියන ස්වභාවය අතහැරියයි කියලා මෙතන මම නැති වෙන්නේ නැහැ. ඒව නැති වෙන්නේ පින්නතුනේ. මේ අයිතිය කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ ආශාව කියලා කියන්නේ මොකද්ද මේ? මානසික දෙයක්. භෞතික දෙයක් එහෙම නෙමෙයි. මේ අවිජ්ජාපච්චය සංඛාරා නිසානේ වෙනතුනේ මේ පටලැවිල්ල තියෙන්නේ. ඉතින් ওই මනෝමය සිහින ලෝකෙන් නිදහස් වෙන්න. හීන දැක දැක හීන සඵල කර කර හීන විඳ විඳ හීනෙන් අඬ අඬ හීනෙන් hina වෙවි. ඔය ඉන්නේ. ඔය ඇවිදගෙන ගියාට ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බුදුවරුන්ට. හීනෙන් hina වෙවි හීනෙන් අඬ අඬ හීනෙන් බැඳීම් හදාගෙනයි ඔය ඉන්නේ. ඒක තේරේ කවදක හරි අවදි වෙච්ච දවසට අන්න එදාට ඇවිල්ලා කියයි අනේ යෝසායනේ ඒ දක්වා මම දැනගෙන හිටියේ නෑ අපි හීනෙන් තමයි ඇඬුවේ හීනෙන් තමයි hina උනේ කියලා. සියලු මිනිසුන් යම් සිහිනයක් තමයි ඔය දකින්නේ. ඒ හීනේ Tamanට ආවේනික විදියට Taman හදාගත්ත හීනේ. පව්කම් කළා, පව් රැස් කරලා පව විඳවන සිහිනේකුත්, පින් රැස් කළා පින විඳවන හීනේකුත්, නොයෙකුත් ගති ලක්ෂණ ඇති කරගෙන ඒ හීනවල අතරමං වෙච්ච ගුණයකුත් තමයි ඔය සියලු මිනිස්සු ළඟ තියෙන්නේ. නිවන් දකින්නවද නැත්නම් තව දුරටත් අර සින්දුව කියනවද? මොකද සින්දුව? මගේ සිහිනේ මට දකින්න ඉඩ හරින්න. ඔය හීනේ දැන ඉඩ හරින්න පුළුවන් අපිට. ඔය හීනේ දැක දැක ඉඳලා කොහේ යයිද කියලා දන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ වලට සංසාරේ අපා දුක් වලට කොහේ පෙරලිලා යයිද දන්නේ නැහැ. චුතු චිත්තයක් මොන විදියට කරකිලා ඇයිද කියන්නේ අපි දන්නේ නැහැ. කරපු දේවල්, කිරපු දේවල්, ඔය හැංගිච්ච දේවල් මතක් වෙලා පෙරලිලා හිටපු ගමන් නොසිතපු වෙලාවල් වල මතුවෙනවනේ. ඒ වගේ චුතිසිතද මොන වගේ මේ බලපෑමක් එයිද කියන්න බෑ. හිතෙන් නැද්ද පින්නතුනේ මේ බර භාගයක් වගේ කරත්තයක් වගේ කර තියාගෙන ඉන්න මේ උපාදානස්කන්ධය මේ මානසික කරත්තේ බිමින් තියන්න හිතෙන්නේ නැද්ද? මානසික කරත්තේ රූප කියන්නේ මානසික, වේදනා කියන්නේ මානසික, සංඥා කියන්නේ මානසික, සංකාර කියන්නේ මානසික, විඥාන කියන්නේ මානසික. මානසික කරත්තේ. රූප කියලා කිව්වට රූපවල තියෙන ස්වરૂප. තේරුණා නේද? ඒක තේරෙන්නේ? අපේ රූප කියලා කිව්වට රූපවල තියෙන ස්වરૂප. දැන් මේ මාව මෙතන ඉන්නවා. දැන් රූපේ මෙච්චරයි නා රූපේ කියන්නේ මාව හැම කෙනාටම එක වගේ පේන්න ඕන.
එක්කෙනෙක් ඉන්නවා මන් දිහා දත් මිටි කකා මූ නේද යකා ධර්මයේ විකෘති කරනවා මූට එහෙන ගහන්න ඕන කියන්නේ. ඉතින් ඉන්නවා අනේ අපිට දුර්ලභ ධර්මයක් දේශනා කරන උත්තුංග ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට අතිශයින්ම දුර්ලභයි. මේ කියා ඉන්නවා. තව එක්කෙනෙක් මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඉරිසියාවෙන් තණ්හාවෙන් ඉන්නවා. මේ මොයේකුත් දේවල්. එක එක විකාර ඒ මිනිස්සෙට හිතන දේවල් ඒ එක තැනකවත් මම නෑ. ඒ මිනිස්සෙට හිතන දේ ඒ මිනිස්සයා තුලින් මන් දිහා බලනවා. ඉතින් මට එක එක දේවල් කියනවා. අපි අර දලයි ලාමා වහන්සේගේ ඉන්න මේ පළවෙනි ලාමා වරුන්ගේ පළවෙනි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. උන්වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේට අපේ ඊට මහත්මයෙක් කිව්වා මේ ඔබ වහන්සේ මෙච්චර කාරුණික කෙනෙක් බවට පත් උනේ වඩාක් මේ කාරුණික කෙනෙක් බවට පත් උනේ කොහොමද කියලා ඇහුවා. උන්වහන්සේ දීපු උත්තරේ දන්න මොකද්ද කියලා. උන්වහන්සේ කිව්වේ නෑ මං හරි අමාරුවෙන් කාරුණික කෙනෙක් උනේ වන භාවනා කරලා. ඔව් අමාරුවෙන් කිව්වේ නෑ උන්වහන්සේ කිව්වා ඔයා දකින විදිය කියලා. ඈ අකාරුණික කෙනෙක් ආවොත් එයාට ඒ විදියට තමයි මම වෙන්නේ කිව්වා. ඉතින් මටත් එච්චරයි කියන්න තියෙන්නේ. ලෝභ මිනිස්සෙක් ඇවිල්ලා දිහා මං දිහා ලෝභෙක් වගේ බලනවා. ඊර්ෂ්‍යාසගත මිනිස්සෙක් ඇවිල්ලා ඊර්ෂ්‍යාකාරයෙක් වගේ බලනවා. ඈ ධර්මානුකූල කෙනෙක් ඇවිල්ලා ධර්මානුකූලව මං දිහා බලනවා. වංචාකාරයෙක් ඇවිල්ලා මගේ දිහාත් වංචාකාරයෙක් වගේ බලනවා. කපටියෙක් ඇවිල්ලා මගේ දිහා කපටියෙක් වගේ බලනවා. සිල්වත් මිනිස්සෙක් ඇවිල්ලා මන් දිහා සිල්වත් වගේ බලනවා. එයාගේ බලන විදිය. ඒ ඔබට පේන විදිය. ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා කවුරු හරි කියනවනම් ඔය මේ බේරුමට කියන්නේ ඇඟ බේරුමට කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා කියනවනම් යන්න කෙලින්ම බුද්ධ කාලෙට. බුද්ධ කාලයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වනද හැමෝටම බුදුහාමුදුරුවෝ විදියට. ඕකේ ඒක උන්වහන්සේලා කියනවනේ ඕක කියන්නේ බේරුමට කියලා. මං අහන්නේ බුදුහාමුදුරුවෝ ඔක්කොටම පෙන්වනද එක වගේ. ඒකට උත්තරයක් දෙන්න අහන්නකෝ ඔය එහෙම කියන කෙනෙක්ගේ. අර දේවදත්ත ඉන්න කම්ම දත් මිටි කකා බැලුවේ බුදුහාමුදුරුවෝ දිහා. ඈ ඊට පස්සේ අජාසත්තට උගන්වලා අජාසත්තත් එහෙමයි හිටියේ. ඒ සිත් හැදුවාම ඒ සිත් පෙළමෙනවා. දැන් අගේට තමන්ගේ තාත්තට සෙනෙහසින් හිටිය අර දේවදත්තයම තමයි ගිහිල්ලා අර ඒ තාත්තා කෙරෙහි වෛරය ඇති කළා. ඉතින් ඒ වගේ පින්නතුනේ අපි කෙරෙහි ධර්මයේ කෙරෙහි වෛරය ඇති කරන මිනිස්සු කොච්චර ඉන්නවද? බුදුහාමුදුරු කෙරෙහි වෛරය ඇති කරන කොච්චර මිනිස්සු ඉන්නවද? දැන් ඔය මේ මුස්ලිම් ආගමිකයන් කෙරෙහි අනේ ඔයගොල්ලන්ට කරපු අපරාධයක් නේ අපි. නොයෙකුත් දේවල් කියලා මේ බුදුහාමුදුරු කෙරෙහි වෛරය ඇති කරනවනේ. මෙච්චර සාන්ත පිළිමයක් දිහා බලාගෙන වෛරය ඇති කරනවා. හැබැයි නුවණක් නැති මිනිස්සයා තමයි මේ විදියට හොල්ලන්න පුළුවන්. නුවණක් තියෙන කෙනා අවදියෙන් බලනවා මේ විවේචකයා දිහා බලනවා කොහොමද මේ විවේචනය වෙන්නේ කියලා. මේ මොහුගේ මූණේ ස්වરૂපයේ හැඩයවත් අඩුමතරමේ බලනවා මේ මිනිස්සයාගේ මූණේ ලේ කඳුලක්වත් තියනවද කියලා. ඒ කියන්නේ අවුරුදු 1මාරකට කලින්වත් දවසක hina වෙලා තියනවද කියලා බලනවා. ඒවත් නැති මිනිස්සෙක් ඉතින් කියන දේක් බාර ගන්න පුළුවන් කම නෑ. දැන් දන්නව නේද දැන් නිවන් දකින්න කරන්න ඕන වැඩේ? තේරෙන්නේ? සියලු ආශාවන් අත්හරින්න. සියලු බැඳීම් අත්හරින්න. සියලු මානසික මුලාවන් අවිද්‍යාවන් අත්හරින්න. මෝහය දුරු කරන්න.
සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කිව්ව ඔතෙන්ට. අශේෂ විරාග නිරෝධෝ කිව්ව ඔතෙන්ට. සියල්ල අත්හරින්න. අශේෂ විරාග නිරෝධ. සියල්ලට නොඇලෙන తত্ত্বය. විරාග. හැබැයි මේක විඥානගත වෙලා කරන්නේ අපේ පින්නතෝ. මං කිව්වනේ නිවන් දකින්න හදන්නේ වැරදි උපාංග ටිකක් කරගෙන. දැන් මේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ හොඳට අහනවා. අහලා කොහටද යන්නේ? විඥානගත වෙනවා. විඥානගත වෙලා විඥානය ඇතුලේ ලොකු පොරයක් හදාගෙන ලොකු යුද්ධයක් නිකන් ඩාන් ඩෝම් පටාන් කියලා වගේ අර වෙටි පුපුරනවා වගේ ලොකු යුද්ධයක් යන විඥානය ඇතුලේ. ඊට පස්සේ කියනවා භාවනාව හරිම අමාරු. හිත හරිම මෙල්ල කරන්න අමාරුයි. හිත සංසුන් නැහැ. මොකද මෙයාට වෙලා තියෙන්නේ? විඥානගත වෙලා. විඥානගත වෙලා. විඥානගත වුණා කියලා නිකම්ම විඥානයක් වෙන්නේ නැහැ. ඉතින් පංච උපාදානස්කන්ධයම එතෙන්ට එනවා හවුලට. නේද? හවුල මේ එකක් තනිව පිහිටන්නේ නැහනේ. තනිව පිහිටන්නේ නැහැ. ඒ මිනිස්සේ ජීවත් වෙන්නේ නැහනේ ඒකීය ශක්තියකින් නේ. සියලු ශක්තියින් වලින් ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ. අපිට මේ සතර මහා භූතයන්ගේ එකක්වත් නැති වුණු ජීවත් වෙන්න බෑ. ඒ මනසටත් එහෙමයි. මනසටත් එකක්වත් නැතුව ජීවත් වෙන්න බෑ. සාමූහිකව ඉන්නේ. දැන් ප්‍රධාන කාරණේ බාධකයේ බිඳ ගන්නව නම් බිඳ ගන්න ඕන කරුණු කියලා දුන්නා. වැරදි ශක්තියින් භාවිතා කරන හේයින් නිවන මගහැරී ඇත. නිවන අහිමි වී ඇත. නිවන් නොලැබීමට හේතු වී ඇත. වැරදි ශක්තියින් වැරදි ඥාන භාවිතා කරන නිසා. මොකද්ද එතකොට භාවිතා කළ යුත්තේ කියන එක තව නොතේරෙන එක. දැන් තේරෙන්නේ නැති මේ ඇත්තන්ට තේරුන්නේ නැති කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. භාවිතා නොකළ යුතුයි කියන ටික ඉස්සෙල්ලා අත්හරින්නකෝ. ඊට පස්සේ භාවිතාව කියලා දෙන්න. මොකද කරන්න දෙන්නේ? දැන් මෙහෙම අතේ යම් දේවල් ටිකක් පුරවගෙන ඉන්නවා නම් අපිට යාට කියන්න තියෙන්නේ මං අලුත් ඈගි ටිකක් වාට දෙන්නම්. ඔය අතේ තියෙන ටික බිමින් තියන්න. නැත්නම් මං ඕක මේ කොහෙන්ද තියන්නේ? ඊළඟට මඩ වතුර පිරුණු කලයක් තියනවා නම් අපිට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම මඩ වතුර පිරුණු කලේ හලන්න. ඊට පස්සේ අපි පිරිසිදු වතුර කලයක් දෙන්න පුළුවන්. පිරිසිදු වතුර පුරවන්න පුළුවන්. එහෙම නැතුව බෑ. ඒ නිසා මුලින්ම ඔබ සියල්ල අත්හරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අත්හැරිය කෙනෙක් වෙන්න ඕන. හදවතින්ම අත්හරින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ගැඹුරෙන්ම. උඩින් නිකන් බොරුවට මේ රවට්ටන්න නම් කියන්න පුළුවන්. මම මොකොත් දාස නැහැ හඳුර. මම ඔක්කොම අත්හැරලා ඉන්නේ. කපටි කමට. ඒක සාර්ථකයිද? ඒ නිසා වෙනතුන්ට මතක් කරන්න පුළුවන් මෙහෙම ධර්මයේ වචනෙන් පාවිච්චි කරන්න ලෝකෝත්තර ශක්තිය. පාවිච්චි කරන්න ධර්මයේ ශක්තිය. පාවිච්චි කරන්න අකාලික ශක්තිය. පාවිච්චි කරන්න නිරෝධ ශක්තිය. පාවිච්චි කරන්න ඉන්ද්‍රිය ශක්තිය පාවිච්චි කරන්න එපා. සදායතන වල ශක්තියින් භාවිතා කරන්න එපා කියලා කියන්න පුළුවන්. තා වාචිකව ඕන පැහැදිලි කරන්න ඕන නම්. හැබැයි මේක වාචිකව ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. වාචිකව ඉගෙන ගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ අපි කොහටද යන්නේ? අපේ නොලෙජ් එකට දැනුමට යන්නේ.
එතෙන්ට ගියපු ගමන් එතන හිර වුණාට පස්සේ එයාට ඉතින් නොලෙජ් එක අත්හරින්න ඕන එක වෙනුවට නොලෙජ් එකක් මේකේ වැඩි කර ගන්නවා. දැනුම වැඩි කර ගන්නවා. නමුත් ඒම වැඩි කරගත්ත කියලා කවදාවත් යාර නිවන දකින්න පුළුවන්කම නෑ. එනේ ඉතින් මුළු ත්‍රිපිටකයේ මුල ඉඳලා අගට කියනවා, අගේ ඉඳලා මුලට කියනවා නිවන් දකින්නේ. ඇයි හේතුව? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අත්හරින්න කියපු එක මෙයා ධර්මය ගන්නෙත් අර පංච උපාදානස්කන්ධයටමයි ධර්මය ගන්නෙ. එතකොට නිවන් දකින්නේ නෑ යා. දැන් මේක වටහා ගන්න අමාරු කාරණයක් තමයි. හොඳට බෙදන්න, හොඳට තේරුම් ගන්න, හරියට සිත පිහිටවන්න. මුලින් පිටෙව්වහම ටිකක් තේරේ ආකාසඤ්ඤායතනෙ වගේ නිකන් හිස් ස්වභාවයක් තේරෙයි. ඒක තා පොඩ්ඩක් යනකොට ආකින්චඤ්ඤායතනෙ වගේ වෙයි. ඊට පස්සේ අවසානට නේව සංඥා නා සංඥායතනෙ බාටපත් වෙයි. ඊට පස්සේ ඊටත් එහාට ගියාම නිරෝධ සංඥා බවට තේරෙයි. තමන්ට සංඥා වෙන ක්‍රමවේද ටික. ඒක තියෙනවා අර වෙනම සමාධි භාවනාවල් වල වෙනම යන ක්‍රමයකුත් තියෙනවා. මේ ආර්ය ධර්මයේ තුල ඥානය වැඩෙද්දි ඥානය පිහිටන අවස්ථා ටිකක් තියෙනවා. ඒ තමන් තේරුම් ගන්න තමන් පිහිටියේ මොන සංඥාවේද කියලා. තමන් මේ මොහොතේ ඉන්නේ මොන සංඥාවේද කියලා. ඔයිට වඩා වෙනත නිවන ගැන කියන්න බෑ. වචන වලින් කියලා දෙන්න පුළුවන් යම් ප්‍රමාණයයි. අනිත් ටික තම තමා විසින් දැකිය යුතුයි. ඒක නිවනේ විතරක් නෙමෙයි. බයිසිකලය පදින හැටිත් එහෙම තමයි. වාහනේ පදවන විදියත් ඒක එහෙම තමයි. ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙමයි. ඔය රීදුරු ඉගෙන ගත්ත කට්ටිය ඉගෙන ගන්න ලර්නර්ස් කාර්යය පොඩි ටිකක් තමයි ඉගෙන ගන්නන්නේ. අනිත් ඔක්කොම තමන්ගේ තුලින් තමන් ඉගෙන ගන්න. තමන්ගේ ස්වභාවය තුලින් තමයි ඉගෙන ගන්න. පුහුණුව තුලින් ඉගෙන ගන්න. නිවනත් එහෙමයි. සියල්ල දැනුමින් උගන්වන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් බුදුහාමුදුරු මේ එක්කෙනෙක්වත් යන්නේ නැහැ. ඔක්කොම නිවන් දක්වනවා. ජීවිතේ දුක හරියට දැනෙලා නැත්නම් එයා මේ දුක හැදෙන විදිය ඉගෙන ගන්නෑ. දුක හැදෙන විදිය ඉගෙන ගත්තේ නැති වුණා නම් එයා මේ දුකෙන් නිරෝධ වෙන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කළා නිවන් දකින්නේ. හොඳටම තේරෙන්න ඕන මේ සියලු සංඥාවල් තුල තියෙන දුකක්. මේක බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඇමක් හැටියට, මායාගේ ඇමක්. කෙමනයක් හැටියට. සිහිය කියලා කිව්වහම කුමන සිහියක්ද? සම්මා සතිය තමයි පවත්වන්න ඕන. නමුත් ඔබට තියෙන සිහිය මොන සිහියක්ද තියෙන්නේ? ඉන්ද්‍රයන් තුල බැසගත්ත නාම රූප සහිත සිහියක් තියෙන. ඒ සිහිය වැඩන්නේ. ඒක ධර්මයේ පිළිබඳව තියෙන සිහියක් නෙමෙයි. ඒක සංස්කාරකයන් පිළිබඳව තියෙන සිහියක්. දැන් මෙතන ඉඳන් කල්පනා කර කර ඉන්නවනේ අපේ ගෙදර උන්දා දැන් දවල්ට කනවත් දන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ සිහිය නෙවෙයි. අපි මේ පාරේ විදගෙන යන ඒ සිහිය නෙමෙයි ධර්මයේ සිහිය කියලා කියන්නේ. ධර්මයෙන් උපන් සිහියක් වෙනම තියෙනවා. ඒකයි සම්මා සමාධි සම්මා සති.
ප්‍රතිපදාව. ධර්මයෙන් උපන් සිහිය. ඒ සිහිය ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ. ඒ සිහිය ඇතුලේ ස්ත්‍රී පුරුෂයා නැහැ. ඔබේ සිහිය ඇතුලේ ස්ත්‍රී පුරුෂයා ඉන්නව නේද? ඔව් මම ගැහණියක් මම පිරිමියෙක් කියලා සිහිය පවත්න්නේ. ඉතින් උපාදානයක පවතින සිහිය නිර්වනට හේතු වෙන්නේ නැහැ. ඒක ඉතින් ලෞකිකත්වයට හේතු වෙනවා. ධර්මයේ සිහිය තුල මේ ස්ත්‍රී පුරුෂයා නැහැ. වයසක තරුණ කෙනා නැහැ. මහලු තරුණ කෙනෙක් නැහැ. මොකද ඒ සිහිය ඒව නැත්තේ පිරිසුදුයි ඒ සිහිය. ඒව තිබුණොත් පිරිසුදුයිද? පිරිසුදු නෑනේ. පුජ්‍යලානුගත වෙනවා. දැන් ওই නිසල අවස්ථාවේ ওই නිසල මාර්ගයේ තමයි ඔබ ගවේෂණය කරගෙන යන්න ඕන. ওই නිසල මාර්ගයට ආවම බය වෙන්න එපා. මේ නිසල මාර්ගයේදී මුකුත් අහුවෙන්නේ නැහැ මහා පාළු පාරක් කියලා හිතන්න එපා. ඔය පාළු පාරේ හොයාගෙන යන්න. හැබැයි අපේ ඥානය පුරුදු වෙලා තියෙන්නේ සංකල්පයක් ගන්නමයි. ඕනම දෙයක් කිව්වට පස්සේ ඒකෙන් අපිට සංකල්පයක් ඕනද නැද්ද? සංකල්පයක් ඕන. කතන්දර අහන්නේ ඇයි අපි ප්‍රිය? මොකක් හරි කතන්දරයක් කිව්වොත් එහෙම. මේ කතන්දර ටිකක් අහනකොට හරි මේ පොඩි සතුටක් තියෙනවනේ. ඇයි ඒ? අපි පොඩි කාලෙත් කතන්දර කියන්න කියලා 100ට ආච්චිට කියනවා. නේද? ඇයි ඒ කතන්දර අහන ආස අපි? කතන්දරයක් ඇහෙනකොට ඒකේ හොඳ ආකල්ප මැවෙනවා, හීන මැවෙනවා, සුරංගනා ලෝක මැවෙනවා. ඒ නිසා කැමතියි. ගම්බීර ධර්මයක් අහනකොට යම් වෙහෙසක් යම් දුකක් විඳින්න ඕන. හොඳ විචාර බුද්ධියක් අවශ්‍ය කරනවා. අන්න එතකොට ඒක නම් ටිකක් ලේසි නෑ. ඒ අභියෝගේ ජය ගන්නේ නැතුව චාප්පුවෙන් කියලා කියන්නේ නිකන් කම්මැලි කමෙන් මේ ජීවිතේ ගෙවා දමන්න කොහොම හරි ක්‍රමවේදයක් හොයාගෙන ගෙවා දැමුවොත් සත්‍ය අවබෝධ නොකොට ජීවිතේ සත්‍ය අවබෝධ නොකොට යථා අවබෝධය කරගන්න නැතුව ඒකේ නිවන නිරෝධය ලබන්න නැතුව වයසට ගියොත් මැරුණොත් ඉතින් Tamanට දුක හිතෙනවා. අනේ මනුස්සාත්මයට ඇවිල්ලා ආර්ථයක් සිද්ධියක් කරගත්තේ නැහැ. කෑවා බිව්වා ඇඳා පැලැන්දා ලොකුකම් පෙන්නුවා. වටේටම ෂෝ පෙන්නුවා ඥාතීන්ට තරු පෙන්නුවා. අපි වයසට ගියා. අපරාධේ මලා කියලා. තමන් ස්වාධීනව තනියෙන් සත්‍ය ගවේෂණය කරන්න. දැන් මේ ධර්මයේ පින්නතුන්ට ලොකු උදව්වක් හෙල්ප් එකක් තියෙනවා. ලොකු බලයක් තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්නට පොඩි රුකුලක් දීලා තියෙනවා. රුවල් නැවකට හුලම් පාරක් වගේ.
අපි සම්මුති වචන වලින් තමයි අත්හැරීම කියන එක භාෂාවෙන් කියන්න උවමනා නිසායි භාවිතා කරන්නේ. නමුත් අත්හැරීම කියන එකක් මිනිස්සෙකුට නිවන් දකින්න යන කෙනෙකුට කරන්න බෑ. අත්හරිනවා කියන්නේ උපාදානස්කන්ධේම ක්‍රියාවලිය. තේරුණාද? රැස් කරනවා කියන්නේ උපාදානස්කන්ධේ ක්‍රියාවලිය. එතකොට මං අස් කරන්නෙත් නෑ රැස් කරන්නෙත් නෑ කියලා ඉවරලා තණ්හාවෙන් ඉන්නවා කියන්නේ ඒකත් උපාදානයේ ක්‍රියාවලියක් තමයි. එතකොට භෞතික දේ මට දුන්නයි කියලා පින්නතුනි ඒක පරමාර්ථයක් වෙන්නේ නෑ. දැන් ඔය පින්නතුන් මට ගෙනල්ලා ගඩොල් කැටයක් දෙනවා. මම පන්සලට ගඩොල් කැටයක් පූජා කරා. ගඩොල් පරමාර්ථයක් වෙනවද? මෙටි ගඩොල් පරමාර්ථයක් වෙනවද මේ පන්සලට පූජා කරයි කියලා? නෑ ඒක දින්නේ මෙටි. ඒක අර ඉඩමේ තිබ්බත් මේ ඉඩමේ තිබ්බත් ආයි වෙන කොහාට හරි ගියත් ඒ පස් අනුගමනය කරන්නේ ඒ සතර මහා ධාතුන් අනුගමනය කරන්නේ පන්දලේ හාමුදුරුවන්ගේ න්‍යාය නෙමෙයි. ඒක පූජා කරපු ඔබේ න්‍යායත් නෙමෙයි. ඒවා අනුගමනය කරන්නේ ඒවාට අදාළ න්‍යාය ධර්ම. එහෙනම් පින්නතුනේ අපි මොන සංකල්ප ඇති කරගත්තත් දන් දෙනවා කිව්වත් දන් ගන්නවා කිව්වත් හොරකම් කළත් ගොඩ ගැහුවත් තණ්හාවෙන් තියාගත්තත් තියෙන සියල්ල භෞතිකයට එළියට කාට හරි දුන්නත් මොනවා කරත් ඒවා අනුගමනය කරන්නේ ඒවා ලෝකයේ ස්වභාවය. හොරකම කියලා මනෝලෝකයක් හදනවා. දානය කියලා මනෝලෝකයක් හදනවා. දැන් නිවෙනදී මේ එකක්වත් නෑ. ඉතින් මේක දැනගෙන තමයි අපි දන් දෙන්න ඕන හොරකම් කරන්න ඕන. දෙකම කරන්න හොඳ නෑ නේ. දන් දෙන්න ඕන. දන් දෙන්න ඕන. ඒකෙන් අදහස් කරේ මොකද්ද පින්නතුනේ? භෞතික දේ තුල අපිට සම්බන්ධතාවයක් ඇතයි සිටීම බොරුවක්. ඒක පන්සලට දුන්නත් Taman ළඟ තිබුණත් භෞතික දෙහි ක්‍රියාවලිය භෞතික ප්‍රතිඵලයක් මිස ඒකෙහි පරමාර්ථයක් නැත. ඉතින් භෞතික දේ තුළ හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් භෞතික ප්‍රතිඵලය භෞතිකයක්මයි. ඒකේ පරමාර්ථයක් නැහැ. පරමාර්ථය Taman තනියෙන් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් භෞතිකයේ තුලත් හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල කියලා දෙකක් තියෙනවා. ඒක වෙනම. සංඛාරණේ නේද? පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර. හරි. හැබැයි අපුණ්‍ය මේ පින් සංඛාර තියෙනවා, පින් නැති දෙකටම නැති ඒවා තියෙනවා. ඒ වගේම පව් රැස් වෙනවා. ඒවයි ප්‍රතිඵල ඒ විදිහට ලැබෙනවා. හැබැයි ඉතින් ඒවයි ප්‍රතිඵලත් හැමෝටම සැපද කියලා අහන්න කැමතියි. දැන් අපි හිතනවා ධනය, බලය, නිලය තිබුණාම සපයි කියලා ගොඩාක් මිනිස්සු අගහිඟකතා තියෙන නිසා මිනිස්සු හිතනවා. ඇත්තටම ධනය, බලය, නිලය සපයි නම් සිද්ධාර්ථ කුමාරයා දාලා යන විදියක් නැහැනේ. නෑනේ. එතකොට ධනය, බලය, නිලය සපයි නම් අර මැලේසියාවේ තියෙන අර ට්වින් ටවර් එකගේ අයිතිකාරයාගේ පුතා එයා ඒ ඔක්කොම දාලා මට ඔය 7-5ක්වත් වැඩක් නැහැ කියලා ඔය මිනිස්සයා මහාන වෙන්නේ නැහනේ. එයාගේ පුතා මහාන වෙලා තියෙනවලු. මේ ලංකාවේ හිටපු මිනිස්සෙක්ලු ඒ මිනිස්සයා. මේ යාපනයේ පැත්තේ. කොහොමද වැඩි මැලේසියාවට ගිහලා මැලේසියාවේ ලොකම කොට නැගිලා අයිතිකාරය වෙනවා. ඈ ඒවයි තුල තිබ්බනම් ඒ මිනිස්සු ඒක දාලා යන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ලොකුම වැරද්දක් තමයි අපේ බුදුහාමුදුරෝ
අබිනික්‍රමණය කරේ. අද වගේ දවසක අපි සිහිපත් කරන්න ඕනේ. අබිනික්‍රමණය කරේ සියලු සැප සම්පත් අතහැර කියන එකට මම සම්පූර්ණ විරුද්ධයි. මම කියන්නේ සියලු දුක්ඛම් කටළු අතහැර. මේ සල්ලි නැති කන්න නැති මිනිස්සු තමයි ඔය කියන්නේ. සියලු සැප සම්පත් රජ සම්පත් අතහැර. හොඳට කාලා දිනනවා නම් හරියට හෝටල් ටිකකින් ඔය කෑම ඇති දෙයක් නෑ කියලා දන්නවා. දැන් අපි හාමුදුරුවෝ හැටියට හිටපු නිසා ඉතින් ඔය කොළඹ 7 හරියේ ඉන්නකොට මේ ඔය සුපිරි හෝටල් වල හැමකෙම තමයි දානේ අපේ ජනාධිපතිතුමිය මේ කට්ටිය දන් දෙනකොට ඔය හෝටල් වලින් තමයි ගේන්නේ. අපිත් ඉතින් ඔය පින්නතුන්ට දෙන්නෙත් ඔය ලොකු හෝටල් වලින් ගෙනල්ලා තමයි. ඒක නිසා මේ කියන්නේ තරු නෑ ඒවයි හොඳේ. ඒ නිසා මේ ඔය ඇති දේවල් නෑ කියලා එයා දන්නවා. ඒ නිසා මේ චින්තන රටාවම මේ වැරදි සංකේතයම වැරදි, කල්පනා කරන විදියම වැරදි. ඒකවල මිනිස්සුන්ට හරි මේ ආකල්පයකුත් ඇති වෙනවා මේ දුක් විඳින්න යන්නේ කියලා නෑ. සිද්ධාර්ථ කුමාරය සැප විඳින්න කැලේට ගියේ. දැන් මේ මටත් දැන් මේ පන්සලක් කර නැති හින්දා ඔය කරගෙන හදලා දුන්නාම බොහොම අගෙන් කර කර හිටියා. මේ ටිකක් දුක බර වැඩි වුණොත් එහෙම මගේ සතුට මොකද්ද වෙන්නේ? මේ කෙහෙල් මලක් පටලවාගෙන ඉච්චර දුක් හිතෙන්නේ. මේක දාලා ආයි කොහේ හරි නිදහසේ කැලෑවකට යන්න හිතෙනවා. ඉතින් අර මම ඉන්න තැන කැලෑවක් වගේ නිදහසක් වගේ ඉතින් හදාන්න තියෙන නිසා ඉතින් දුකක් නැති නිසා ඉන්න. දුක නම් ඉතින් අතහැරලා ගියා. ඒකනේ අපේ තියෙන එකම සොලියුෂන් එක. දුක නම් අත්හැරිය ගියා. පීඩාකාරී නම් අත්හැරිය ගියා. අවසානයේ අපිට අපේ ශරීරෙත් දුක වෙනවා. එදාට මොකද අපි කරන්නේ? මේකත් අත්හැරියා. ඉතින් කැමැත්තේ යන කෙනා සහ අකමැත්තේ යන කෙනා කියන දෙන්නෙක් ඉන්නව එච්චරයි. කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් යන්න සිද්ධ වෙනවා. ඒත් අත්හැරිය ගියා. ඉතින් මේ හැම දෙයක්ම මේ විදියට දුක හැඟෙද්දී ඔබට හැඟිච්ච නැති දෙයක් තියෙනවා තාම දුකයි කියලා. ඔබට ඔබේ විඥානයේ දුකයි කියලා තාම හැඟිලා නැහැ. සංඥාව දුකයි කියලා හැඟිලා නැහැ. තණ්හාව දුකයි කියලා හැඟිලා නැහැ. වේදනාව දුකයි කියලා හැඟිලා නැහැ. ඔබ හිතන්නේ ඔබේ වේදනාව හොඳයිද? සුඛ වේදනාව දිගටම දැනුනොත් එහෙම හොඳයිද? නෑ බින්දුනේ ඒක හරි දුකක්. කාගේ හරි ආදරය, කරුණාව, දයාව බොහෝම ගණට තදට ලැබුණොත් එහෙම ඒක සැපයිද? ආපෝ නෑ මේක හිර කූඩුවක් වගේ දැනෙන්නේ වෙනස්සෙට. මාත්‍යගේ ආදරයක්, කරුණාවක් වේවා, නෝන කෙනෙක්ගේ වේවා, මව්පියන්ගේ වේවා, කාගේ වුණත් ඕනට වැඩිය බොහොම තදට දැනෙනකොට ඒකත් හරි කරදරයක්. ඉතින් ඒක උපමා කරේ ගිනි අඟුරක් වුණත් අතේ තියාගෙන ඉන්න අමාරුයි, අයිස් කැටයක් වුණත් අතේ තියාගෙන මිටි කරගෙන ඉන්න අමාරුයි. වැඩි වෙලා ඉන්න බෑ. එනිසා ආදරය, කරුණාව, දයාවත්, ප්‍රේමයත් එපා වෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා. ගිනි අඟුරත් පිච්චෙනවා, ගිනි ගන්නවා. ඒ නිසා වේදනාව දුකක්. මේ වේදනාවේ ඇලිච්ච සත්වයා මොනතරම් දුක් විඳිනවද කියලා වෙනතුනේ මේ උපමාවකින් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච මේ උදාහරණයකින්ම හැම ගහපු හරකෙක් වාගේ කියලා. අපි හිතමු යම් කිසි හරකෙක්ගේ හැම දිය වෙලා හරි මොකක් හරි එකක් වෙලා සම්පූර්ණ හැම නැති වුණා කියලා තුවාල හැදිලා හරි ඔය බල්ලන්ගේම හැදෙන්නේ. ඒ වගේ හැම ගහපු හරකෙක්, හැම නැති වෙච්ච හරකෙක් වගේ කියන වේදනාවට ලක් වෙච්ච මේ වේදනාව පසුපස යන මිනිසයා. ඒ කියන්නේ වතුරට බැස්සොත් වතුරේ සත්තු කනවා. ගොඩ ඇවිදගෙන ගියොත් ගොඩ ඉන්න සත්තු මැස්සෝ මේ සත්තු කනවා.
බිම läග්ගොත් බිම ඉන්න කූඹීන් ඇවිල්ලා කනවා. ඉතින් මේ ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු ඇවිල්ලා කනවා. ඇතුල් වුණොත් එතන වේදනාව. එහෙමනම් මේ වේදනාව පසුපස යන හිත විඳින දුක කොහෙන්ද නිමා වෙන්නේ? නිමා වෙන තරක් නැහැනේ. එහෙනම් මේ උපාදානස්කන්ධය අත්හරින තුරුම ඔබට නිවනක් නෑ පින්නතුනේ. එහෙනම් ඔය වේදනාව විඳින, ඒ දුක් විඳින, ඒ වේදනාස්කන්ධයෙන්, උපාදානස්කන්ධයෙන් ඉවත් වෙන්න ඔබට මඟ කියලා දුන්නා. මේ ලෝකයෙන් කිසිම දෙයක් රැගෙන නොඑන්න අපි ඔබව නිවනට බාර ගන්නවා. එහෙම සූදානම් වෙන්න. ගෙදර ගිහිල්ලා සූදානම් වෙන්න. ඒකට තමයි ධර්ම විනය කියලා කියන්නේ. ධර්මයට අනුකූලව ආධ්‍යාත්මික විනයක් සැකස්මක් හදා ගන්නවා. තේරුණානේ? ඒ ධර්ම විනය තියෙන්න ඕන. ඔන්නේ ධර්ම විනය ආරක්ෂා කරගෙන හැමදෙනාටම උතුම් නිවන් සම්පත් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.